තමයි ළමයි මේ ඒ කියන්නේ අපිට දේවල්ට එන හයි ඩෝස් එකකින් කියන්නේ විනාඩි 5න් වැටෙනවා. ඔක සාමාන්‍යයෙන් මම ඔයාලට උගන්වන්නත් කියලා දෙන්නම්. ඒ කොච්චර දේවල් ඔය මනුස්ස කියපු වචන ටික ඇතුලේ තියෙනවද කියලා. මේ මම ඔයාලට මේ ඔයාලට දැන් පොඩි අයිඩියා එකක් හරි දෙන්න යුටර් වැජිනල් ප්‍රොලැප්ස් කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට මේ මම ඔයාලට දැන් මේකට ඕන තියරි ටික කියලා දෙන්න. හරිද ළමයි? හරිද? හරිද? හරියි. මේ ඔයාලට මේ අර යුට්‍ර වැජන ප්‍රොලප්ස එක හරිද එක්සමිනේෂන් ටෙක්නික් එක ලංකාව ඇතුළේ කරන්න එක ඕක කලුනික හොයනවාගේ වැඩක් මේක මේ කලුනික හොයනවාගේ වැඩක් මම යාලට ශේප් එක කියල දෙන්න කොමද කරන්න කියලා මොකද එක්සෑම් සෙටප් එකේ මේ ඔයි ස්ටෙප්ටි කරන්න වල බෝඩ් එකට කියල බැලුවත් නිකම්ම බල්ලා මේව කරන්න මිසක් එක්සෑම් එකට කරන්න ඕන ස්ටෙප්ටික ඉගෙනගන්න එක ස්ටෙප්ටි ගෙනගන්න එක තනිකරම මේ ඕමහරි ගන මේක මේක නිකන් මේක වටිනාකම තේරෙන්නේ ළමයි එක්සෑම් එක දවසට කලින් දවසේ රෑ මං කියනට එක මතක තියාගන්න හරිද එක්සෑම් එක කලින් දවස් දෙකක් තමයි මේ වීඩියෝ එකේ වටිනාකම තේරෙන්නේ අන්තිම දවසේ වෙනකොට ඔළුවත් පැටලිලා ස්ට්‍රෙස් එකත් වැඩි මොන ස්ටෙප් එක කරයිද කියලා දන්නෙත් නෑ ඔහොම යන සිටුේෂන් එකක් තමයි තියෙන්නේ මේ ඒකත් එක්ක මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද යුටර් වැජිනල් ප්‍රොලැප්ස් කරන්නේ. මේක මාර ඉම්පෝටන්ට් කේස් එකක්. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් 50ක් හෝ 60ක් කට්ටියට එන කේස් එක තමයි UV ප්‍රොලැප්ස් එක. කෙලින්ම patient ආපු ගමන් කියනවා ලම්පැට් වල්වා කියලා. හරිද? ඊට පස්සේ මේක හරි කොමන් කේස් එකක්. හරිද? කොමන්ම කේස් එකක්. ඒ කියන්නේ patient ලා ඕන තරම් හොයාගන්න අමාරු කේස් එකක් නෙමෙයි. ඊළඟට හරියට හිස්ට්‍රී ගන්න පුළුවන් වෙන්න ඕන මොනවද කෝසස් මොනවද රිස්ක් ෆැක්ටර්ස් එහෙම කියලා බලලා අනිත් එක තමයි ළමයි මේ සාමාන්‍යයෙන් ළමයි 4 දෙනෙක් විතර හැදුවට පස්සේ 4 දෙනෙක් විතර හැදුවට පස්සේ ඔය යුටර් වැජිනල් ප්‍රොලැප්ස් එක කියන්නේ කෙලිම යුටරස් එක හරි යුටරස් එක වැජිනල් එක බ්ලැඩර් එක රෙක්ටම් එක බැටෙනවා ඔය වැජින එක ඇතුලේ. ඕක තමයි සරලම කතන්දරේ කියන්නේ. කියන්නේ වැජයින එක ඇතුළේ ඔය කතන්දර ටික සේරම වැටෙනවා එළියට. හරිද? එතකොට ඔය කතන්දරේදී මේ සාමාන්‍යයෙන් ළමයි 4 දෙනෙකුට වැඩි වගේ මේ හදලා තියෙනවා නම් අම්මගේ කවුරු හරි අම්ම කෙනෙක් ඒ අම්මට ඒ කාලේ අග වෙනකොට යුට්‍රෝවැජිනල් ප්‍රොලැප්ස් රිස්ක් එක තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම වැජයින එක යුටරස් එකේ ගලවගෙන පහළ වෙනවා වැජයින එකේ. පෙල්වික් වෝල් ඩිස්ෆන්ක්ෂන් නිසා. හරිද? එතකොට ඔහොම කේස් එකක් වෙද්දී දැන් ඉස්සර කාලේ දැන් අවුරුදු 70 80 ඉන්න ආච්චිලා දැන් අවුරුදු 70 80 ඉන්න ආච්චිලා ඒ කාලේ අවුරුදු ළමයි හතර පාදපු ආච්චිලා සියලා තමයි ඔය ඉන්නේ. හරිද? එතකොට ඔය මේ යුට්‍රෝවැජිනල් ප්‍රොලැප්ස් එකක් හොයාගන්නවා කියන එක නැති. තේරෙනවද ළමයි? තේරෙනවද? ඔව් අය. හරිද? යුට්‍රෝවැජිනල් ප්‍රොලැප්ස් එකක් හොයාගන්නවා කියන්නේ නිකන් අඩේට ගිහලා සීනි කිලෝ එකක් අරන් යනවා. කියන්නේ ඕන තරම් හොයාගන්න පුළුවන්. හරිද? ඒක නිසා මේක කොමන්ම කේස් එකක්. අනිත් එක තමයි ඔයාලගේ එක්සමිනේෂන් ටෙක්නික්ස් බලන්න කියාපු තැන ඉර එකක් කරොත් ෂොට් එක දෙන්න බලාගෙන එක්සමිනේෂන් ටෙක්නික් බලන්න කියාපු තැන අනිත් එක තමයි මගේ ලම්පයක් එක්සමින් කරන එකේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක දේවල් දැනගෙන ඉන්න ඕන. අනිත් මැනේජ්මන්ට් නම් එච්චර අමාරු නෑ. මැනේජ්මන්ට් නම් එච්චර අමාරු නෑ. මේ කොමන්ම කේස් එකක් මේක. කොමන්ම කේස් එකක් බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. හරිද? මේ ගොඩක්ම ඊටියෝලොජි ගත්තාම කොමන්ම කේස් එක තමයි රිපීටඩ් චයිල්ඩ් බර්ත්. ඒ කියන්නේ රිපීටඩ්ලි හරිද? රිපීටඩ්ලි මේ එකම ඒ කියන්නේ ළමයි ඇත්තටම නෝමල් වැජන් සිසේරියන් සෙක්ෂන් නෙමෙයි නෝමල් වැජනල් ඩෙලිවරි ඒ වෙනකොට පෙල්වික් වෝල් එක ඇදිලා ළමයි එළියට එන්නේ. හරිද? ඒ කියන්නේ පෙල්වික් වෝල් එක ස්ට්‍රෙච් කරගෙන ටයා කරගෙන තමයි ළමයි එළියට එන්නේ. එතකොට ඔය එන ගමනේදී පෙල්වික් ෆ්ලෝ එකේ මසල්ස් ඇදෙනවා ළමයි. හරිද? එතකොට ෆැෂියා වර්ග ඊළඟට අදාළ කනෙක්ටිව් ටිෂුස් සේරම හොඳට ස්ට්‍රෙච් වෙලා තමයි එන්නේ. එතකොට පෙල්වික් වෝල් එකේ ඩිස්ෆන්ක්ෂන් කියලා එකක් එනවා. ඒ කියන්නේ පෙල්වික් වෝල් එකට ස්ට්‍රෙස් එකක්. ඕක ළමයි ප්‍රෙග්නන්සි දෙකක් හෝ තුනක් හෝ හතරක් වෙනකොට පෙල්වික් වෝල් එක කෙලින්ම මේ පෙල්වික් වෝල් එක කෙලින්ම මේ ස්ට්‍රෙන්ත් එක අඩු වෙනවා ළමයි. දැන්
ඇයි ඔය පෙල්වික් වෝල් ඩිස්ෆන්ක්ෂන් මිනිස්සුන්ටම උනේ අපි දැකලා නෑනේ ඔය බල්ලොන්ගේ එහෙම බල්ලොන්ගේ ඊට පස්සේ අලින්ගේ එහෙම ඔහොම වෙනවා බල්ලෝ කීපාරකට උදානවාද ඒක කියන්නේ ළමයි මනුස්සයගේ ඉවලූෂන් එක වෙද්දි හරි මනුස්සයගේ පරිණාමය වෙද්දි මේ මනුස්සය තමයි කෙලින්ම ඔළුව කෙලින් තියලා හිටගත්ත කෙනා සතා හරිද හරිද හරියයි. ඔළුව කෙලින් තියලා හිටගත්ත සතා මනුස්සයා එතකොට ඔහොම කතන්දරේ තල්ලු වෙද්දී ළමයි කරන්ට් එකක් නැහැ බැටරිත් ඕෆ් වෙයිද මන් දන්නේ නැහැ. හරිද ඊට පස්සේ මේ කතන්දරේ ඔහොම තල්ලු වෙද්දී එතකොට අනිත් හැම සත්තුන්ගෙම වෙයිට් එක ට්‍රාන්ස්මිට් වෙන රෙක්ටස් ඇබ්ඩොමිනිස් වලට හරිද අනිත් හැමෝගෙම පැටියෙක් ඉඳිද්දී වෙයිට් එක ට්‍රාන්ස්මිට් වෙන රෙක්ටස් ඇබ්ඩොමිනිස් මසල් එකට හරිද හරිද හරියයි. හරිද එතකොට ඒ වෙයිට් එක එතෙන්ට ට්‍රාන්ස්මිට් වෙද්දී ඇඩප්ටේෂන්ස් කියන්නේ මසල් වෝල් එකේ ස්ට්‍රෙන්ත් එක ඊළඟට මසල්ස් ගොඩක් තියෙනවා ට්‍රාන්ස්වර්ස් ඒවා තියෙනවා ලොන්ගිටියුඩනල් ඒවා තියෙනවා ඔය ඇබ්ඩොමිනල් මසල්ස් එහෙම ගොඩක් ස්ට්‍රෙන්ත් එක වැඩි. හැබැයි මනුස්සයා කෙලින් වුණාට පස්සේ වෙයිට් එක ට්‍රාන්ස්මිට් වෙන්නේ කකුල් දෙකෙන් පහළට. එතකොට සේරම වෙයිට් එක ග්‍රැවිඩ්ඩුටේරස් එකේ සේරම වෙයිට් එක ආව පෙල්වික් වෝල් එකට. හරිද පෙල්වික් වෝල් එක සැලකියුතු තරම් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා ඒ වුණාට රෙක්ටස් ඇබ්ඩොමිනිස් එකත් එක්ක යන ඇබ්ඩොමිනල් මසල්ස් වගේ තරම් මේ ස්ට්‍රෙන්ත් එකක් නැහැ. අනිත් එක තමයි මොන පොසිෂන් එකේ හිටියත් වෙයිට් එක ට්‍රාන්ස්මිට් වෙන්නේ පල්ලෙහාට. හරිද? හරිද? හරියයි. ඊළඟට stretching and tearing of the endopelvic fascia. ඒ කියන්නේ නිතර මේ recurrent childbirth වෙනකොට හරිද? stretch වෙනවා ඊළඟට tears වෙනවා අනිත් එක තමයි endopelvic fascia එකේ tears එහෙම වෙනවා. අනිත් එක තමයි levator ani muscles and pelvic floor muscles එහෙම හොඳටම stretch වෙනවා. muscles of the perineal body cause pelvic floor defects. හරිද? ඒ කියන්නේ perineal body එක කියන එකට හරිද? ඔයාලට anatomy මතක ඇති. පෙරනිියල් බොඩි කියන එකට කෙලින්ම පෙල්වික් ෆ්ලෝ එකේ ගොඩක් මසල් සම්බන්ධයි. ඒකට ඕවර් ස්ට්‍රෙච් වෙනකොට පෙරනිියල් බොඩි එකත් එක්ක පෙල්වික් ෆ්ලෝ ඩිස්ෆන්ක්ෂන් එනවා. හරිද? හරිද? හරි. ඊළඟට partial pudendal and perineal neuropathies can be caused by labor. හරිද ළමයි? මීට අමතරව impaired nerve transmission to the muscles of the pelvic floor may result in the decreased tone causing further sagging and stretching. ඒ කියන්නේ ළමයි දැන් pelvic floor එක stretch වෙලා තියෙන වෙලාවක තව supportive ඒ කියන්නේ ඒකේ dysfunction වෙන වැඩේටම support කරන්න පුළුවන් features කීපයක් වෙනවා. එකක් තමයි මේ perineal muscles වලට neural supply කියන nerves තියෙනවා. එතකොට ළමයා එන pathway එකේ දී ඕව ගොඩාක් ඕවර් ස්ට්‍රෙච් වෙනකොට කියන්නේ ප්‍රමාණවත් තරමට වැඩිය තව ස්ට්‍රෙච් වෙනකොට වෙන්නේ ළමයි මේ ඔය නර්ව්ස් එහෙම ඩැමේජ් වෙන්න පුළුවන්. හරිද? නර්ව්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට මසල් එකක ටෝන් එක මේන්ටේන් කරගෙන තියාගන්නේ මේ නර්ව්ස් වලින් මසල් වල ඒ කියන්නේ නෝමල් පොසිෂන් එකේ ෆයර් වෙන ටෝන් එක මේන්ටේන් කරගෙන තියාගන්නේ නර්ව්ස් වලින්. ඔයාලට රිෆ්ලෙක්ස් ආක් කියලා එකක් උගන්වලා ඇති ෆිසියොලොජි වලට. හරිද? හරිද? හරියයි. ඒ රිෆ්ලෙක්ස් ආක් එකෙන් තමයි ටෝන් එක මේන්ටේන් කරගෙන ඉන්නේ. එතකොට pelvic muscles ඕනවට වැඩි ස්ට්‍රෙච් වෙනකොට pelvic muscles ඕනවට වැඩි ස්ට්‍රෙච් වෙනකොට මේ pelvic muscles ඕනවට වැඩි ස්ට්‍රෙච් වෙනකොට මේ අල්ටිමේට්ලි වෙන්නේ ළමයි මේ ඒකේ මසල් ටෝන් එක බහිනවා. එතකොට වෙන්නේ එතකොට අර සේරම පෙල්වික් ඕගන්ස් බ්ලැඩර් එක රෙක්ටම් එක යුටරස් එක ඔය ටික සේරම බැලන්ස් වෙලා තියෙන්නේ ළමයි. ඔය කියන්නේ ඒකේ ස්ට්‍රෙන්ත් එක දරාගෙන තියෙන්නේ පෙල්වික් ෆ්ලෝ එකේ මසල්ස්. හරිද? 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 ඒ මසල් ලේයර් එක ලැක්ස් වුණ ගමන්ම කෙලින්ම යුටරස් එකේ එහෙම කන පිට ගහිලා වැජයින එක ඇතුලෙන් බිමට වැටෙනවා. බිමට කියන්නේ බිමට නේ පහළට වැටෙනවා. හරිද? පින්තූරයක් පෙන්වන්න බලමු. හරිද? කෙලින්ම ළමයි හරිද? මේක දැන් පෙල්වික් වෝල් එකෙන් තමයි මේක අල්ලගෙන ඉන්නේ. පෙල්වික්
බෝල් එක යුටරයින් සපෝට් එක තමයි කල්ලන් ඉන්නේ. ඊට පස්සේ මසල් ටෝන් එක මේ සිත් එක මම යුටරස් එක ෆන්ඩස් එකකින් ගැලවිලා ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට වැටෙනවා. අර පේෂන්ට් ගාර ඇවිල්ලා තිබිච්ච ලම්ප් එක මේක මේ ඊට පස්සේ ළමයි ඉස්සෙල්ලා යුටරස් එක ඇවිල්ලා ඊළඟට ගලවගෙන එනවා තමයි බ්ලැඩර් එකත් මෙතනින් එන්න පුළුවන්. පිටිපස්සෙන් රෙක්ටම් එක එන්නත් පුළුවන්. සිස්ටෝසීල් කියන්නේ බ්ලැඩර් එක ආවට පස්සේ රෙක්ටෝසීල් කියන්නේ රෙක්ටම් එක ගලවගෙන ආවට පස්සේ. හරිද? හරිද ළමයි? හරි දෙන්න ඩයග්‍රෑම් එකක් බලන්න. හරිද? ඒ කියන්නේ මෙතන පේනවනේ. හරිද? එතකොට මෙතන ඉස්සෙල්ලාම යුටරස් එක මෙතනින් ගැලවිලා වැටෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක ඇටච් වෙලා තියෙනවා බ්ලැඩර් එක. බ්ලැඩර් එකත් මෙතනින් පහළට වැටෙනවා. ඊළඟට මෙතනින් තියෙනවා රෙක්ටම් එක. රෙක්ටම් එකත් පහළට වැටෙනවා. එතකොට පෙල්වික් ෆ්ලෝ එක මෙන්න මෙතනින් තමයි ඔය ටික බැලන්ස් කරන් ඉන්නේ. මෙයාගේ ටෝන් එක ගිහිපු ගමන්ම ඔය සීරම් ටික එළියි. හරිද? හරිද ළමයි? තේරුණාද වැඩේ වෙන්නේ මොකද්ද කියලා? තේරුණාද? තේරුණාද? ඔව්වයි. ඊළඟට තම මසල්ස් වල ටෝන් එකට බලපාන එකක් තමයි පෙල්වික් ෆ්ලෝ එකේ ස්ට්‍රෙන්ත් එකට බලපාන එකක් තමයි genital atrophy due to low estrogen levels at menopause. ඒ කියන්නේ මිනිස්සෙක් menopause වුණාට පස්සේ එයාගේ estrogen levels බහිනවා. එයාගේ blood එකේ estrogen levels බහිනවා. එතකොට ළමයි pelvic floor එකේ කතන්දර ඊළඟට genitals atrophy වෙනවා. හරි genitals atrophy වෙනවා. එතකොට size එකෙන් පොඩි දෙයක් ලේසින් වැටෙන්න පුළුවන් පහළට. අනිත් එක pelvic floor dysfunction වලට cause එකක් විදිහට estrogen deficiency තියෙනවා. ඊළඟට connective tissue abnormalities. ඒ කියන්නේ කාට හරි patient කෙනෙකුට connective tissue disorders වර්ග තියෙනවා. example SLE ඊට පස්සේ ඊට අමතරව patient වල ලොකු smoking history එකක් තියෙනවා නම් හරිද? ওই වගේ වෙනවා නම් patient කෙනෙකුට connective tissue disorders තියෙන්න පුළුවන් නම් තියෙනවා නම් ඔය මේ pelvic muscles වල strength එක අඩු වෙන්න ඒක හේතු වෙනවා. ඒකේ reason එකක් විදිහට ඕක ගලවගෙන පල්ලෙහාට වැටෙනවා. හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට ඔය මේ ෆ්ලෝ එකේ ඩිස්ෆන්ක්ෂන් නිසා එන්න පුළුවන් විදිහේ අනිත් එක තමයි අනිත් කේස් එක තමයි ඉන්ට්‍රා ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක වැඩි වුණොත් ඉන්ට්‍රා ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක වැඩි වුණොත් මේ ඕක ගලවගෙන එන්න පුළුවන්. ඉන්ට්‍රා ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක වැඩි වුණොත් ප්‍රෙෂර් එක වැඩි වුණාම ප්‍රෙෂර් එක අඩු කරගන්න ඇතුලේ තියෙන කම්පොනන්ට්ස් එළියට පනින්න පුළුවන්. හරිද? ප්‍රෙෂර් ඉන්ට්‍රා ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක අඩු කරගන්න ඇතුලේ තියෙන කම්පොනන්ට්ස් එළියට පනින්න පුළුවන්. හරිද ළමයි? හරියයි. එතකොට එක විදියක් තමයි ඔයාලා දැක්ක අර සර් බැලුවා මේ ඇඩිනෙක්සියල් මෑසස්. දැක්කද ඇඩිනෙක්සියල් මෑසස් බලන විදිය? මේ වීඩියෝ එක දැක්කද? ළමයි අර ස්කායික අර ඔයාලා දකින්න C-section ස්කායිකක් තිබුණා. ඒ ස්කායිකත් එක්ක ලයින් එකේ අර පැල්පේට් කරගෙන ගිය දෙපැත්තට මතකද? යටින් ඇතුලෙන් අත දාගෙන වෙජනල් එක්සැමිනේෂන් එක කරන ගමන්. හරිද? ඒ කියන්නේ ඔය ස්ටෙප් මාර ඉම්පෝටන්ට් ලා ඔය විනාඩියෙන් ගන්නුවට හරිද? විනාඩියෙන් දුක් ගාලා කියලා දුන්නට ඔය ස්ටෙප් මාර ඉම්පෝටන්ට්. හරිද? ඒ කියන්නේ මේ ඇඩිනෙක්සියල් මෑස් එකක් තමයි එක කෝස් එකක් මේ එක කෝස් එකක් ඇඩිනෙක්සියල් මෑසස් තමයි එක කෝස් එකක් ඔය ඇතුලේ ඉන්ට්‍රා ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් වැඩි වෙනවා. එතකොට මොනවද වෙන්න පුළුවන් මෑසස්? එකක් තමයි pelvic tumors and chronic cough. කවුරු හරි patient කෙනෙකුට හරිද pelvic tumors තිබුණොත් හරිද කවුරු හරි patient කෙනෙකුට pelvic tumors හරි ovarian tumors හරි මොනවා හරි tumors තිබුණොත් ඒවා space occupying lesions. හරිද? එතකොට ඒක ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක වැඩි වෙනකොට ඕගන්ස් පහළට ගලවගෙන යන්න බලනවා. ඊට අමතරව ළමයි හරිද සමහර පේෂන්ට්ලා ඉන්නවා ගොඩක්ම ලංකාවේ සෙටප් එකේ ක්ලික් කරන කට්ටිය තමයි මේ අර තේදලු එහෙම කඩන කට්ටිය ලොකු බරක් දවස් 30ම පිටේ ඉල්ලගෙන ඉන්නවා. තව සමහර කට්ටිය ඉන්නවා ළමයි කුලී වැඩ කරන කට්ටිය. එතකොට ඒ කියන්නේ අත් උදව් දෙන මිනිස්සු එහෙම ඉන්නවා කුලී වැඩ කරන්න බදාම ගෙනියන්න ඒ වගේ ඒවට.
එතකොට ඕව අහන්න ඕන ළමයි. ඒ කියන්නේ මේ මිනිස්සු මේ දේවල් උස්සනකොට හරිද? ජීවිත කාලේ මේ දේවල් උස්සනකොට මේ මිනිසුන්ට pelvic floor dysfunction එනවා ළමයි. හරිද? හරිද? ඒ කියන්නේ දෙයක් හරියයි. උස්සද්දී ඒ මනුස්සයාගේ ඉන්ට්‍රා ඇබ්ඩොමිනල් ප්‍රෙෂර් එක මේ සෑහෙන්න වැඩි වෙනවා. ඊට අමතරව හරිද? ඊට අමතරව කොෆ් එකක් එහෙම තියෙනවා නම් හරිද? ඊට අමතරව කොෆ් එකක් එහෙම තියෙනවා නම් ක්‍රොනික් කොෆ් එකක් තියෙනවා නම් ඊළඟට ස්ට්‍රේන් කරන්න වෙන දේවල් තියෙනවා නම් කියන්නේ ස්පේෂන් කෙනෙකුට ක්‍රොනික් කන්ස්ටිපේෂන් තියෙනවා නම් ওই වගේ වෙලාවට ඒජ් එකත් එක්ක පස්සට යද්දි හරිද? ඒජ් එකත් එක්ක පස්සට යද්දි ඒ මනුස්සයාට pelvic floor dysfunction එන්න පුළුවන්. හරිද? හරිද ළමයි? හරියයි. ළමයි ලැප්ටොප් එක ඔෆ් වුණොත් මම ටැබ් එකෙන් ලොග් වෙන්නම්. හරිද? ලැප්ටොප් එක ඔෆ් වුණොත් මම ටැබ් එකෙන් ලොග් වෙන්නම්. මේ කරන්ට් එක නෑ ළමයි. මේ මම මෙච්චර මහන්සියක් ගන්න උගන්නන්න මේ ඉතින් පොඩ්ඩක් කට්ටිය හිටියා නම් හොඳයි කියලා හිතන මොකද මෙච්චර ඉම්පෝටන්ට් ටොපික් එකක් කරලා දීලා යද්දි ඉන්නේ 7 දෙනයි. මේ අපරාධය ඉතින් මට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මට උපරිම කරන්න පුළුවන් ඔයාලට පස්සේ හරි බලන්න YouTube දාලා දෙන එක. අන්තිමට ඔයාලට මේ වගේ කේසස් එක්සෑම් එකේ ඇවිල්ලා ওই ටික ෂොට් එක දුන්න ගම ඔයාලට මා මතක් කළා පෙනේ ඉතින් මෙන්න මෙහෙම දේවල් මේ මිනිස්සු ගණන try කරා කියලා. මේ කියන්නේ අපරාධ ඉතින්. කියන්නේ මේ දේවල් හරිද? ඔයාලට ලම්ප් එක එළියට එන දවසට මාව මැවිලා පෙනේ. මේ මොකද මේ බලන්නක ඔයාලට පෙල්ලික් එක්සැමිනේෂන් එක ඉගෙන ගන්න එක ඉගෙන ගන්න එක කොච්චර අමාරුද කියලා. ඒ කියන්නේ හරිම කම්ෆර්ටබල් මේ ඔයාලට මම මේ උගන්වන විදිය. ඒ කියන්නේ මේ හරි අපරාධ මේක කොච්චර වටිනවද කියන්න. ඒ කියන්නේ මට ඇත්තටම මේ වීඩියෝ වලට දෙන්න විදියක් නැහැ. හරිද? ඒ කියන්නේ මේක ෆැකල්ටි මේ දෙයක් නේ මගේ දෙයක් නෙමෙයි. මගේ දෙයක් නම් දෙන්න පුළුවන්. ෆැකල්ටි රහසිගතව තියාගෙන වීඩියෝස් නේ අපේ සර් කෙනෙක් කරපු එකක් ඔය. ඔය එළියට යන්න දෙන්නෙත් නැහැ. ඉතින් මට ආපු වෙලාවක විතරයි මට ওই දේවල් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ආපු වෙලාවක තව ගොඩක් ඒවා තියෙනවා. එතකොට මේ ඉතින් අපරාධ ඉතින් කියන්නේ මේ ඒක ඉතින් අර ආපු කට්ටියට යම් දෙයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාලා දැකපු දේවල්ුත් එක්ක යම් දෙයක් තියෙනවා ආපු කට්ටියට. මේ මං කියලා දෙන්න බෙල්ලික් එක්සැමිනේෂන් එකක් කරන්නේ කොහොමද කියලා. මොකද මේ ඒක පොඩ්ඩක් ලියන්න ලෑස්ති වෙන්න මම එතෙන්ට කරන්න හැටි කියලා දෙන වෙලාවට ආවට පස්සේ ඔයාලට ස්ටෙප් ටික කියලා දෙන්න. ඔය ස්ටෙප් මොකක් හරි මිස් වුණොත් කතන්දර දෙකක් නැහැ ෂොට් එක හම්බ වෙනවා. හරිද? කතන්දර දෙකක් නැහැ. මොනව නැතත් පෙල්වික් එක්සැමිනේෂන් එක කරද්දී කන්සල්ටන්ට්ලා දෙන්නෙක් ඔයාලා ගාව බලන් ඉන්නවා. හරිද? හරිද? එක්කෙනෙක් බලන් ඉන්න එක පැත්තකින් අනිත් එක්කෙනා මේ ෆුට් එන්ඩ් එකෙන් බලන් ඉන්නවා. කරන්නේ මොකද්ද කියන එක A to Z නිකන් CCTV කැමරා දෙකක් ගැහුවා වගේ ඉතින්. දෙන්නෙක් කියන්නේ මෙච්චර එක්ස්පීරියන්ස් දෙන්නේ බලන් ඉඳී ළමයි කරන්න නෙමෙයි හැරෙන්නත් හරි අමාරුයි. කියන්නේ මේ එතකොට ළමයි අත් පැටලෙනවා අත දාන්න ඕන විදියක් තියෙනවා අත් පැටලෙනවා. හරිද? ඒ සේරම දේවල් බලනවා මම ඔයාලට ඒ ටික කියලා දෙන්න. ඒ ටික හරියම හොඳටම කන්සන්ට්‍රේට් කරලා අහගෙන ඉන්න හරි අමාරුයි ඒවා. හරිද? හරිම අමාරු ටිකක් තමයි එතන තියෙන්නේ. ස්ටෙප් ටික එකක් නෑර හරියට පිළිවෙලට ලියාගෙන ළමයි. මම මේ එකක් ගන්නකොට. ඊළඟට ක්‍රොනික් කන්ස්ටිපේෂන් එකක් තියෙනවා නම් පේෂන්ට් ලොකු රිස්ක් එකක් තියෙනවා. අනිත් එක තමයි ළමයි පේෂන්ට් කෙනෙක් ඔබීස් නම්. හරිද? පේෂන්ට් කෙනෙක් ගොඩාක් ඔබීස් නම්. පේෂන්ට් කෙනෙක් ගොඩාක් ඔබීස් නම් මේ පේෂන්ට ලොකු රිස්ක එකක් තියෙනවා පෙල්වික් ෆ්ලෝ ඩිස්ෆන්ක්ෂන් එන්න. ඊළඟට නියුරොලොජිකල් ඩිසෝඩර්ස්. හරිද? කවුරු හරි පේෂන්ට් කෙනෙකුට සේක්‍රල් ඇසෝසියේටඩ් විත් ඩිසෝඩර්ස් තියෙනවා නම් එහෙම නැත්නම් ඩයබටික් නියුරෝපති වගේ තියෙනවා නම් ඒ පේෂන්ට්ලට නර්ව්ස් වලට වෙන ඩැමේජ් එක නිසා පෙල්වික් මසල්ස් වල ටෝන් එක අඩු වෙන්න සෑහෙන්න ඉඩක් තියෙනවා ළමයි. හරිද? හරිද? හරියයි. ඊළඟට there are 3 levels of pelvic support for the vagina and cervix. හරිද? කියන්නේ vagina එකටයි cervix එකටයි තියෙන pelvic supports level 3ක තියෙනවා ළමයි. මෙන්න මේවා හරියටම තියෙන්න ඕන. මොකද common MCQ එකේ true false MCQ වෙනවා. level 1 එකේ supports හොයන්න, level 2 එකේ supports හොයන්න, level 3 එකේ support හොයන්න, utero vaginal
මේ ප්‍රොලෙප්ස් වල ලෙව එකන ට්‍රූ ෆෝල්ස් දාන්න නම් හරිද එතකොට ඔයාලා මේක කාම්බරයක මොකකරි කොලේක ලියලා පේන දැනක බිත්තිය ගහගත්තත් පාඩුනෑ මොකද මේක බ්‍රෙඩ්ඩන් බට හරදි කනෙ මේක තමයි ක්‍රෙස්ට කළමයි හරිද ගයිනිවල කෝ එක මේක ගයිනිවල කෝ එක මේක මේටික තමයි තියෙන්නේ මේ බෑකුවතින් එලාම ගණන්ගන්න බේසික්ස් බෑ කියලා බේසික්ස් දරුව එක්ම පාසන්න බෑ හරිද එතකොට මේක තමයි කෝ එක මේ තමයි හොඳට පාඩංගරගන්න කරගෙන තියෙන්න ඕන හරිද ඊළඟට යුටර සේක්‍රල් ලිගම හරිද ලෙවල් වන් සපෝට් කියන්නේ යුටරස් එකයි පෙල්විස් එකයි අල්ලගෙන ඉන්න සපෝට් මොනවාදිගෙන තමයි කියන්න හරිද එතකොට ලෙවල් වන් සපෝට් එකත් තමයි යුටර සේක්‍ර ලිගමට ඇද ට්‍රන්ස්වර්ස් ලිගමට හරිද කියන්නේ ඔකල්ලන් ඉන්න සපෝට් දෙකත්තහම යුටර සේක්‍ර ලිගමට නැවිල්ල නෑ ඩයිග්‍රම් එකට ම නැති කියලේ තුන්දන්න ඩයිග්‍රම් එක ශික්ක වෙලා නෑනේ හරි පොඩ්ඩක් බලන්න වලට අනටයි මතක ඇති යුටර සේක්‍ර ලිගමන්ට් එක තමයි හරි මේ ලිගමන්ට් ටික ඉමේජ්ජයකින් බලන්න ළමයි මේ හරිද මේක තමයි අර පොලප්සන විදිිය දාලා තින ලස්සන්ට ඉස්සලම පෙල් මේ යුටරස් එක මෙහෙම එලියට එනවා එයට මෙහෙම ඩිංග ඩිංග පාත්වෙනවා හරිද ඉළඟට සම්පූර්ණයම යුටරස් එක පහලට වැටෙනවා ඒත් එක්කම ඇදගෙන එනවා වටපිටා දෙන බ්ලඩ එක ටිෂස්න රෙක්ටම එක ටිෂස්න ඕක තමයි යුටරෝසේක්‍රල් පොලක්ස් කිය හරිද හරිද ළමයි හරියි හරිද එතකොට යුටරස් සේක්‍රල් ලිගමන්ට් එකයි ට්‍රන්ස්වර්ස් ලිගමන්ට එක ට්‍රන්ස්වර්ස් ලිගමන්ට එකත මැකින් රොඩ් ලිගමන්ටෙක් කියන්නේ ඔන්නොයි ලිකමන්ට් එක ලෙවල් 1 සපෝට් විදියට තියෙනවා හරිද එතකොට ලෙවල් 1 සපෝට් එකේ සර්වික්ස් එකයි අප වැජයන එකයි හරි සර්වික්ස් එකයි අප වැජයන එකටයි සපෝට් කරන්නේ ළමයි පොඩ්ඩක් කවුරු හරි මට මේකන මේක ඔෆ්නෝතින් මට ලිංක එකත් ඒවා ගත්තනම් හරි මේ මීටින් එක ලිංක එකයි හරිද මේ මීටින් එක ලිංක එකයි මම හොස්ට් මාරු කල්ලා ඉන්න එතකොට කාඩ හරි නැත්තම් මේ ළමයි කාටද හොස්ටේ වන්න පුළුවන් පසිදු මං හොස්ටේ වන්නද මේක දැන් ඔෆ්වී තවටයකින් ඩෙඩ් බැට්‍රි යන්නේ පසිදු පසිදු මං හොස්ටේ වන්නද දර්ශික මම හොස්ටේ වන්නද කනෙක්ෂන් එක අවුලක් හොඳයිද අවුලක් නැද්ද දර්ශික ඔය මම හොස්ටේ වල තියන්නද මේ කනෙක්ෂන් එක බැටනොතින් මේ මට අප ලොග්ගන වෙන ඩිවයිසේගෙන් නිසා ෂයා කරගන්න බැරිවෙන හරිද හරි හරිදලම ඊළඟට යුටර සර්කල් ලිගමන්ට් එකයි ට්‍රන්සර්ස් ලිගමන්ට් එකයි ඔය දෙක තමයි ළමයි මේ බේසිකලි මේ සර්වික්ස් එකටයි වැජයන එකටයි සපෝට් කරගෙන ඉන්නේ ඊළඟට ඩිෆෙක්ස් රයිසින් ඇඩ්දිස් ලෙවල් ලීට යුටරයින් ඩිසෙන්ටන්ත බෝල් ඩිසෙන්ට් එකන්නේ යුටරෝසේක්‍රල් ලිගමන්ට එක ඕව ස්ට්‍රෙච් වෙලා හරි ට්‍රන්සර්ස් ලිගමන්ට එක ඕව ස්ට්‍රෙච් වෙලා හරි කෝමර ඒකෙන් දෙන සපෝට් එක යුටරස් එකන යුටරස් එක ළමයි මසල් බෑග එක කොක අල්ලන් ඉන්න වගේ සින්න ගත්තවා තියෙන්නේ ගැන ඕක එක උඩට කරලා අල්ලන් ඉන්න යුටරසේක්‍රල් ලිගමන්ට එක එතකොට යුටරස්ගේ ලෙවල් 1 සපෝට් එක ඕකනං ඕක නැතිවෙච්ච ගමම්ම හරි මේ පෙල්ලික් පෝල් එක ලෙවල් 1 සපෝට් එක ඕන්නම් පෙල්ලික් සපෝට් පෙල්ලික් පෝල් එක ලෙවල් 1 සපෝට් එක ඕගනං ඔය සපෝට් එක නැතිවෙන එක විතරක් නැති ළමයි කෙලින්ම වැජ්ජයින එක පල්ලෙහාට එන්නයි සර්වික්ෂ එක පල්ලෙහාට එන්න
හරිද යුටරස් එකන යුටරස් එක පහලට එන්නයි මේ ඊළඟට ප්‍රජයිනල් වෝල්ට එක පල්ලෙහාට එන්නයි ඔය සපෝට් එකන ගොඩක්ම ලොකුවට ස්ට්‍රෙන්ත කෙන විදිත් තමයි ලෙවල් 1 සපෝට් හරිද 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 ළම හරි හරි ඊළඟට ලෙවල් 2 සපෝට් එකත් මේකත් මතක තියාගෙන ඉන්නවා ළමයි ලෙවල් 2 සපෝට් එක ඒක මෙන්න මෙහෙම සීන් එකක් තමයි ළමයි වෙන්නේ හරිද ලෙවල් 2 සපෝට් එකේ පියුබ සර්වයිකල් ෆැසිය ඇන් රෙක්ටෝ වෙජයිනල් ෆැසිය පියුබ සර්වයිකල් කියන ළමයි එක ලිගමන්ට් එක එක ඇටෑච්මන්ට් එකක් සර්වික්ෂ එකට හරි සර්වික්ෂ එකට අන් එකන සර්වයිකල් පැත්තට අනිත්තක පියබෝ මේ පියබික් මට ඇටමිනම් මතක නෑ ළමයි පොඩ්ඩක් ඉමේජ් එක බලන්න මම ඉමේජ් එකක් ගත්තට ඒකේ මම හිතපු ඉමේජ් එක නෙමෙයි වැටලා තියෙන්නේ හරිද ඊළඟට පියුබ සර්වයිකල් ෆැසිය කියන්නේ ඒක ඉමේජ් එකක් සර්ච් කරන්න පියුබ සර්වයිකල් ෆැසිය එක අනිත් එක තමයි රෙක්ටෝ වෙජයිනල් ෆැසිය රෙක්ටෝ වෙජයිනල් කියන්නේ මේක රෙක්ටම් එකට පිටිපස්සෙන් තියෙන මේ රෙක්ටම් එකට ඉස්සරහින් වෙජයින එකට පිටිපස්සෙන් ඒ තියෙන ෆැසිය එක තමයි මේ රෙක්ටෝ වෙජයිනල් ෆැසිය කියන්නේ හරිද ඊළඟට supporting the anterior and posterior vaginal walls ඒ කියන්නේ මේ fascia එක anterior vaginal wall එක support කරනවා pubic cervical fascia එකෙන් posterior vaginal wall එක support කරනවා මේ recto vaginal fascia එකෙන් හරිද එතකොට ওই fascia දෙකෙන් තමයි vagina එක එල්ලලා උස්සලා වගේ අල්ලන් ඉන්නේ ඊළඟට by attaching to the arcus tendinous හරි කියන්නේ arcus tendinous කියලා structure එකක් තියෙනවා ළමයි anatomy පොඩ්ඩක් බලන්න පෙල්විස් එකේ හරිද මට මේ සිලෙක්ට් කරපු ඉමේජ් එක වැටලා නැහැ මම මේ හරි හොඳ ඉමේජ් එක මම හිතුවා අරගේ 100 ඇති කියලා මේ ඊළඟට ආකස් ටෙන්ඩිනියස් එකක් තියෙනවා ඕකට තමයි ඇටච් වෙලා තියෙන්නේ එතකොට මොනවද ඕක මතක තියාගන්න ඕන ගත්තොත් ළමයි හරිද පියුබ සර්වයිකල් ෆැසිය එකයි රෙක්ටෝ වෙජයිනල් ෆැසිය එකයි මතක තියාගන්න ඕක තමයි level 2 support හරිද හරිද හරියි එතකොට කවුරු හරි patient කෙනෙක්ගේ anterior wall vagina එකේ anterior wall එක පහළට ඇවිල්ලා නම් එහෙම නැත්නම් vagina එකේ posterior wall එක පහළට ඇවිල්ලා නම් හරිද vagina එකේ posterior wall එක පහළට ඇවිල්ලා නම් අන්න ඒ කතන්දරවලදී නමයි හරිද අන්න ඒ කතන්දරවලදී මේ ඒකට කල්බ්‍රිට් තමයි level 2 support එක හරිද යන්තම් අපි කරන්ට ආවලා මේ හරිද හරිද ළමයි හරියි ඊළඟට defect at this level lead to anterior and posterior vaginal walls prolapse ඒ කියන්නේ ළමයි මෙන්න මේ diagram එකේ තියෙනවා හරිද uterus එක එන්න කලින් ගලවගෙන එනවා vaginal wall එක ඒ කියන්නේ uterus එක එන්න කලින් මේක පහළට එනවා හරිද එතකොට ඔන්න ඔය කතන්දරේදී කියන්නේ anterior wall ඒ කියන්නේ uterus එක එන්නේ vagina එක පහළට වැටුණාට පස්සේ කවුරු හරි patient කෙනෙක්ගේ uterus එක විතරක් පහළට වැටලා තියෙනවා නම් ඒ patient එකගේ ලොකු chance එකක් තියෙනවා ළමයි level 2 support ගිහිල්ලා තියෙනවා හරිද හරිද ළමයි හරිද ළමයි මට තව මෙතන කියන්න බැරි වෙච්ච දේවල් ටිකක් තියෙනවා risk factors වලට ගත්තාම කවුරු හරි patient කෙනෙක් high heels පාවිච්චි කරනවා නම් ඒ patient ට uterovaginal collapse එන්න පුළුවන් හරිද ඊළඟට sexual intercourse වලදී මේ පාවිච්චි කරන positions අනුව patient කෙනෙකුට මේ uterovaginal collapse එන්න පුළුවන් ඊළඟට කවුරු ෆීමේල් patient කෙනෙක් weight lifting කරනවා නම් එයාට uterovaginal prolapse එන්න පුළුවන්. මේවා මේ note එකේ නෑ ළමයි ලියා ගන්න. හරිද? හරිද? හරියි ඊළඟට defects arising at this level lead to uterine descent of wall descent. හරිද? ඒ කියන්නේ මෙතනනේ posterior ඒ කියන්නේ anterior wall vaginal wall එක හරි posterior vaginal wall එක හරි descent වෙනවා නම් ඒ patient ලගේ level 2 support තමයි ගිහිලා තියෙන්නේ. ඊළඟට level 3 support කියන්නේ මොනවද? level 3 support කියන්නේ ළමයි හරිද? level 3 support එකේ consist the direct attachment of the distal part of vagina. හරිද? to the pubic bone anteriorly and perineal body posteriorly. ඒ කියන්නේ pelvic structures වල ළමයි හරිද? pelvic structures වල ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා මේ pubic bone එක ඉස්සරහින් තියෙනවා පිටිපස්සෙන් perineal body එක තියෙනවා
පෙල්වික් ෆ්ලෝ එකේ හැම මසල් එකම පෙරිනියල් බොඩි එකට ඇටච් වෙනවා. ගොඩක් ලිගමන්ට්ස් උත් ඇටච් වෙනවා. හරි ස්ට්‍රෝං ස්ට්‍රක්චර් එකක් තමයි පෙරිනියල් බොඩි කියන්නේ. ඔයාලට ඇනටොමි වලට මේක උගන්වලා ඇති. හරිද? හරිද? හරියයි. ඊළඟට මේ පේෂන්ට් ලගේ ඩිරෙක්ට් එකන ලෙවල් 3 සපෝට් එකේදී හරිද ලෙවල් 3 සපෝට් එකේ තියෙන්නේ පෙරිනියල් බොඩි එකයි ඇන්ටීරියලි පියුබික් බෝන් එකයි. එතකොට ඔය දෙකෙන් තුනෙන් තියන්න ඇටච්මන්ට් එක ඔය දෙක තුනෙන් තියන්න මේන්ටේන් කරගෙන ඇටච්මන්ට් එක තමයි ලෙවල් 3 සපෝට් එක දෙන්නේ. අර සර් ඔයාලට කියනවා ියටරයින් සපෝට්ස් කන විඩියෝ එක කතා කරන ඔය ලෙවල්ස් තුම තමයි කතා කරන්න. හරිද? හරිද? හරියයි. හරිද? Levator ani muscles from the pelvic diaphragm which play a major role at this level. හරිද? ඒ කියන්නේ levator ani muscle එක හරිද? levator ani කියන muscle එකත් level 3 support එකට වැටෙනවා. level 3 support එකේ strong base එකක් දෙන්නේ එකක් perineal body එකයි pubic muscle එකටයි pubic bone එකටයි තියෙන direct attachments. ඊට අමතරව pelvic levator ani muscle එක ස්ට්‍රෝං ස්ට්‍රෙන්ත් එකක් මේව කරනවා ලෙවල් 3 සපෝට් එකේදී. හරිද? හරිද? හරියයි. ඊළඟ දේවල් තමයි ළමයි ඔය මේ ෆීමේල් කට්ටිය ගොඩක් කර මේ සමහර ස්පෝර්ට්ස් වර්ග කරනකොට නෙට් බෝල් ඊට පස්සේ බාස්කට් බෝල් ඔය වගේ කරනකොට ඒගොල්ලන්ට රිස්ක් එක වැඩි ළමයි පෙල්වික් ෆ්ලෝර් ඩිස්ෆන්ක්ෂන් එන්නේ. හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට එක්සැමිනේෂන් ඇන්ඩ් ස්ටේජින්. හරිද? එක්සැමිනේෂන් ඇන්ඩ් ස්ටේජින්. එතකොට assessment of the prolapse must be done. ඒ කියන්නේ කොච්චර වැටිල්ලක් වැටිලාද කියලා ඒක assess කරගන්න ඕන. with this anatomical supports in the mind. ඒ කියන්නේ වැටෙන වැටිල්ල හරිද? ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් වැටිලාද කියලා දැනගන්න ඕන, දැනගෙන ඉන්න ඕන. අනිත් anatomical supports නුත් එක්ක. හරිද? ඒ කියන්නේ level 1 එක වගේ ඩිෆෙක්ට් වෙලාද, level 2 එක ඩිෆෙක්ට් වෙලාද, level 3 එක ඩිෆෙක්ට් වෙලාද කියලා දැනගන්න ඕන. යුටරස් එක කොච්චර පාත් වෙලාද කියන එකත් එක්ක. හරිද ළමයි? ඊළඟට patient is examined in the lithotomy position. හරිද? patient දාන්නේ lithotomy position එකට. එහෙම නැත්නම් dorsal position එකත් අවුලක් නෑ ළමයි. ඊළඟට using a Sims speculum. ඒ කියන්නේ මේ patient ලා examine කරන්න ගන්නේ ළමයි Sims speculum එක. මම ඔයාලට Sims speculum එක කියලා දීලාද තියෙන්නේ. Sims speculum එක කියලා දීලා තියෙනවා ළමයි. Sims speculum, Sims position ඒව කියලා දීලා තියෙනවා. ඕවයි. හරිද? ඒව කියලා දීලා තියෙන්නේ. Sims speculum කියන්නේ නිකන් අර මේ මෙන්න මේ හැඩයට දෙන speculum එක. හරිද? මෙන්න මේ හැඩයට තියෙන speculum එක තමයි Sims speculum එක කියන්නේ. අනිත් එක කස්කෝස් එකනේ Sims එක කියන්නේ ඔන්න ඔය වගේ හැඩයට දෙන speculum එක. මතකයිද? ඔවයි. හරිද? ඊළඟට the standing position can be used to confirm the results. ඒ කියන්නේ අන්තිමට serum examination එක ඉවර වෙලා patient ව නැගිටවන්න පුළුවන් ළමයි patient ව නැගිටවන්න පුළුවන් අපේ confirm diagnosis එක confirm කරගන්න. හරිද ළමයි? එතකොට ඒ කියන්නේ අපිට lump එකක් එළියට එනවා පේන්නේ නැත්තම් හරිද? ඒ කියන්නේ අපිට lump එකක් එනවාද කියලා sure නැත්තම් patient standing position එකට ගත්ත ගමන් ළමයි කොතන lump එක තිබුණත් පල්ලෙහාට බහිනවා. හරිද? හරියයි. ඊළඟට අපි බලමු කොහොමද ඩිසෙන්ට් එක ලෙවල් කරන්න කියලා. ස්ටේජ් 1ද, ස්ටේජ් 2ද, ස්ටේජ් 3ද, ස්ටේජ් 4ද කියලා. එතකොට පල්ලෙහාට ආපු ප්‍රමාණය බලන එකේ ස්ටේජස් 4ක් තියෙනවා ළමයි. හරිද? ස්ටේජ් 1 කියන්නේ descent of the uterus to any point in the vagina up to 1 cm proximal to the hymen. ඒ කියන්නේ hymen membrane එක තියෙනවා. හරිද?
ඊළඟට descent of the uterus to any point in the vagina up to 1 centimeter proximal to the hymen. හරිද? ඒ කියන්නේ hymen එක මෙහෙම තියෙනවා නම් මේකට 1 centimeter 1 centimeter වෙනකන් descent වෙනවා කියන්නේ. කියන්නේ lump එකේ edge එක මෙතෙන්දී අහු වෙනවා නම් ඒකට කියන්නේ grade 1. හරිද? හරිද? හරියයි. හරිද? Vagina up to 1 centimeter proximal to the hymen. Descent from 1 centimeter proximal to the hymen or up to the 1 centimeter distal to the hymen. ඒ කියන්නේ මෙතන නම් hymen membrane එක තියෙන්නේ, මෙතන නම් hymen එක තියෙන්නේ. මෙතන ඉඳලා 1 centimeter below වෙනකම්. හරිද? මෙන්න මේ range එකට පහළ වැටලා තියෙනවා නම් අන්න ඒකට කියනවා stage 2 descent එකක් කියලා. හරිද? මෙතන hymen එක. මෙතන hymen එක. හරිද? හරියයි. හරිද? ඊළඟට මෙතන ඉඳලා හරිද ඉන්ට්‍රොයිටස් එක මේ හරියනම් ඉන්ට්‍රොයිටස් එක මේ හරියනම් හරිද? මෙතන ඉඳලා ඩිස්ටල් 1 cm ඉඳලා ඉන්ට්‍රොයිටස් එකට එනකන් වැටෙනවට කියන්නේ ස්ටේජ් 3 කියලා. හරිද? ස්ටේජ් 3. ස්ටේජ් 3 කිය. හරිද? හරිද? ඊළඟට කාට හරි ප්‍රොසෙඩෙන්ෂියා කියන්නේ හරිද? යුටරයින් ප්‍රොසෙඩෙන්ෂියා කියන්නේ සම්පූර්ණ ලම්ප් එක අවුට් නම් ඔන්න ඒකට තමයි ප්‍රොසෙඩෙන්ෂියා කියලා කියන්නේ. හරිද? හරිද? ටෝටල් යුටරයින් ප්‍රොසෙඩෙන්ෂියා කියන්නේ සම්පූර්ණ යුටරස් එකම එළි. හරිද? හරිද? තේරුණාද ක්ලාසිෆයි කරන විදිය අපහු කියලා දෙන්න ඕනද? තේරුණාද ළමයි? තේරුණාද ළමයි? අයියා ස්ටේජ් 3 පොඩ්ඩක්. හරිද? ස්ටේජ් 3 කියන්නේ දැන් අපි පළවෙනි එක ගන්නේ හයිමන් එකට සාපේක්ෂව නෙවෙයි සීරම් කියන්නේ. හරිද? හයිමන් එක මේක නම් 1 cm above ඒ කියන්නේ මෙතන නම් සාමාන්‍ය යුටරස් එක තියෙන්න ඕන තැන මෙතන නම් හරිද යුටරස් එක තියෙන්න ඕන තැන මෙතන නම් වැජයිනල් කැනල් එක ඇතුලේ හයිමන් එකට සෙන්ටිමීටර් එකක් උඩට එනකන් වැටෙනවා මේ ලම්ප් එක අහු වෙනවා නම් ඒක ස්ටේජ් 1. හරිද? ඒ කියන්නේ තියෙන්න ඕන තැන ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා. හරිද? හරිද? ඊළඟට දෙවනි ස්ටේජ් එක කඩන්නේ මේ හයිමන් එකේ ඉඳලා සෙන්ටිමීටරයක් පහළින්. එතකොට හයිමන් එකේ ඉඳලා සෙන්ටිමීටරයක් උඩ අතරේදී හයිමන් එකේ ඉඳලා සෙන්ටිමීටර පහළ රේන්ජ් එකේදී ලම්ප් එකේ ලම්ප් එක අහු වෙනවා නම් ඒක ස්ටේජ් 2. හරිද? හරිද? ඊළඟට මෙතන දැන් තියෙන හයිමන් එකේ ඉඳලා සෙන්ටිමීටරයක් පහළනේ. හරිද? හයිමන් එකේ ඉඳලා සෙන්ටිමීටරයක් පහළනේ. ඉතින් ඉඳලා ඉන්ට්‍රොයිටස් එකට. ඉන්ට්‍රොයිටස් කියන්නේ සෙක්ෂුවල් ඕපනින් එකට එනකම් අහු වෙනවා නම් ඒක ස්ටේජ් 3. හරිද? හරිද? ඊළඟට සම්පූර්ණම එළිය නම් මුළු ෆුල් යුටරස් එකම එළිය නම් ඒකට කියනවා ස්ටේජ් 4 කියලා. හරිද? හරිද? ඔය ළමයි තියරිටිකලි බෙදන්නේ ඔහොම. හරිද? තියරිටිකලි බෙදන්නේ ඔහොම. ඒ වුණාට ක්ලිනිකල් එක්සැමිනේෂන් එකකට ගියාට පස්සේ ඔය බෙදිලි ටිකක් අමාරුයි ස්ටේජ් කරගන්න ඔය විදියට. ඒක නිසා ක්ලිනිෂියන්ස්ලා ලේසි විදියක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ස්ටේජ් කරගන්න ළමයින්ටත් ලේසියෙන්. මොකද ළමයි හිර වෙනවනේ ඔච්චර එකක් කරගන්න බැරි ඔය වෙලාවේ. හරිද? එතකොට මෙන්න මේකට ફોකස් කරන්න. හරිද? ඊට පස්සේ ස්කියල් ස්පයින්ස් ලෙවල් එක බලන්න. හරිද? ස්කියල් ස්පයින්ස් ලෙවල් එක බලන්න. එතකොට යුටරස් එක පහළට වැටිලා තියෙන්නේ. යුටරස් එක පහළට වැටිලා තියෙන ස්කියල් ස්පයින් ලෙවල් එකට උඩින් නම් හරිද? ස්කියල් ස්පයින් ලෙවල් එකට උඩින් නම් අන්න ඒ පේෂන්ට්ලාට කියනවා ග්‍රේඩ් 1 කියලා. හරිද? 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 ඊළඟට තව පේෂන් කෙනෙකුට හරිද? දැන් හිතන්න ළමයි මෙන්න මෙහෙම මේ ලම්ප් එක තාඩියම් මෙහාට ඇවිල්ලා කියලා හිතන්නකෝ. දැන් මේ ගානටම ඇවිල්ලා. හරිද?
හරිද? හරිද ළමයි? හරියයි. එතකොට මෙහෙම ඇවිල්ලා තියෙද්දී අපි බලනවා අර සර් පෙන්නුවා වගේ ඇඟිලි දෙක මෙහෙම අපේ මේ ඇඟිලි දෙක මෙහෙම ඇවිල්ලා අපි බලනවා ලම්ප් එකෙන් උඩට යන්න පුළුවන්ද කියලා. හරිද? 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 හරියයි. ඒ කියන්නේ මෙහෙම උඩට උඩට අල්ලගෙන යනවා. ඒ කියන්නේ මේ ෆන්ඩස් එක අහු වෙනවද බලන්න. හරිද? ෆන්ඩස් එක අහු වෙනවද බලන්න. එතකොට මේ ලෙවල් එකේදී ෆන්ඩස් එක මේ හරියනේ. එතකොට ඒකට යන්න බෑනේ. හරිද? හරිද? තේරෙනවද? ඔව්යි. හරිද? ඇඟිලි දෙකෙන් හරිද? ළමයි පසඳු නෑනේ. ආයේ අයියට මැසේජ් එකක් දැම්මා කියලා කිව්වා කොහෙද යනවා කියලා කිව්වා. මැද්දක් වෙනකන් ඉන්නවා කියලා කිව්වා. එහෙමද? ඊළඟට හරිද? කියන්නේ මෙන්න මෙහෙම ලම්ප් එක අල්ලලා මෙහෙම ලම්ප් එක අල්ලගෙන උඩට යනවා. එතකොට ෆන්ඩස් එක මෙහෙම අහු වෙනවනම් එක තැනකදී මේ ඇඟිලි දෙක එකට අහු වෙනවා ෆන්ඩස් එක මීට පල්ලෙහින් නම් තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඇඟිලි දෙක එකට අල්ලන්න බෑ. ඔකට තමයි කියන්නේ මේ ඕකට තමයි කියන්නේ මේ ෆන්ඩස් එක අහු වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙම අහු වෙනවා නම් ඇඟිලි දෙකකට ටච් වෙනවා නම් grade 3 ඇඟිලි දෙකකට ටච් වෙන්නේ නැත්නම් grade 2. හරිද? හරිද ළමයි? හරිද? හරියයි. ඊළඟට ඔය වැටෙන ලම්ප් එක හරිද? ඔය වැටෙන ලම්ප් එක මේ ඔය වැටෙන ලම්ප් එක මේ දැන් යුටරස් එක උතරම තියෙද්දි මෙන්න මෙහෙම බ්ලැඩර් එක වැටෙන්න පුළුවන් යුටරස් එකට කලින්. හරිද? එතකොට බ්ලැඩර් එක වැටෙන්න පුළුවන් යුටරස් එකට කලින්. හරිද ළමයි? හරිද? ඒ කියන්නේ දැන් මේක යුටරස් එක ඉස්සෙල්ලා පහළට එන්න කලින් යුටරස් එක වාග කරනකොට බ්ලැඩර් එක වැටලා ඊට කලින්. හරිද? හරිද ළමයි? හරි. එතකොට ඕක පහළට ආවට පස්සේ හරිද? එහෙම නැත්නම් අනිත් විදිය තමයි රෙක්ටම් එක වැටෙන්න පුළුවන් පහළට. හරිද? හරිද? බ්ලැඩර් එක යුටරස් එක පොඩ පහළට එද්දි ඊට ඉස්සරලා රෙක්ටම් එක පහළට ඇවිල්ලා. හරිද? 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 හැමතිස්සෙම යුටරස් එකම වෙන්න ඕනේ නෑ ළමයි. හරිද? හරිද? හරියයි. එතකොට දැන් මේ බ්ලැඩර් එක આવොත් කියනවා සිස්ටෝසීල් කියලා. මේක රෙක්ටම් එක આવොත් කියනවා රෙක්ටෝසීල් කියලා. හරිද? බ්ලැඩර් එක આવොත් කියනවා සිස්ටෝසීල්, රෙක්ටම් එක આવොත් කියනවා රෙක්ටෝසීල් කියලා. හරිද? දැන් අපි කොහොමද හොයාගන්නේ දැන් ඇවිල්ලා තියෙන රෙක්ටම් එකද බ්ලැඩර් එකද කියලා? හරිද? හරිද? හොඳට අහගෙන දෙන්න ළමයි. හොඳට අහගෙන දෙන්න මේවා. හරිද? හරිද? දැන් ලම්ප් එකක් ආවම ඒ තුනෙන් ඕන එකක් වෙන්න පුළුවන් නේ ළමයි. හරිද? හරිද? හරියයි. එතකොට ඕක සිස්ටෝසීල් එකක් නම් ළමයි මේ ලම්ප් එකේ මෙන්න මේ වෝල් එකේ රූගේ තියෙනවා. හරිද? මෙන්න මේ අතට ඉරිරිරි තියෙනවා. බ්ලැඩර් එකේ වෝල් එකේ මෙන්න මේ අතට ඉරිරිරි තියෙනවා. හරිද? හරිද? හරියයි. ඊළඟට තව ටෙක්නික් එකක් තියෙනවා ළමයි කොහොමද ඕක අල්ලගන්නේ කියලා කියන්නේ. හරිද? ඒක මෙන්න මෙහෙමයි ටෙක්නික් එක. හරිද? මෙන්න මේක කියලා හිතන්න. කියන්නේ මේ මැද තියෙන කියලා හිතන්න එපා. මේක මේ කැන්ඩල් හෝල්ඩර් එක. හරිද? මේක කියලා හිතන්න ඉන්ට්‍රොයිටස් එක. දැන් මෙතනින් මෙන්න මේ පැත්තෙන් ලම්ප් එකක් එනවා කියලා හිතන්න. හරිද? හරිද? මේ මැද තියෙන කියලා තියලා උල් හිතන්න ඉවර වෙන එක. හරිද? මෙන්න මේ ටින් එක පෑන් එක පේනවනේ. පේනවද මේක? ඔව්යි. හරිද? මෙන්න මේකෙදී ඔයාලා හිතන්න මෙන්න මේ වෝල් එකේ එක ලම්පයක් ඇවිල්ලා තියෙනවා කියලා මේ වෝල් එකේ මොකක්වත් නැහැ කියලා. හරිද? හරිද? හරි. දැන් පේෂන්ට්ගේ බඩ පැත්ත මේක, කොන්ද පැත්ත මේක.
හරිද පේෂන්ගේ බඩ පැත්ත මේක බඩ පැත්ත මේක හරි. කොන්ද පැත්ත මේක දැන් මේ වැජයින එක ඇතුළ පේන විදිහට මේ හදලා තියෙන හරිද හරිද හරියයි. ඊළඟට දැන් හිතන්න දැන් ලම්ප එකක් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට දැන් මේක බලා ගන්න ඕන මේ පිටිපස්සෙන් කඩාගෙන ආපු එකක්ද උඩින් යුටරස් එක කඩන් ඇවිල්ලාද එහෙම නැත්නම් උඩින් බ්ලඩ් එක කඩන් ඇවිල්ලාද කියලා බලා ගන්න ඕනේ හරිද ඕක කරන්නේ ළමයි හරිද මෙන්න මෙහෙම ස්ටැබිලයිස් වෙනවනේ දැන් ෂේප් නේ හරිද හරිද ළමයි මේ අත තියෙන්නේ හරිද මේ අතේ මේ ඇඟිලි දෙක මේ පේනවද අවයි. හරිද හුරු අත ෆ්‍රී තියාගන්න හුරු අත ෆ්‍රී තියාගන්න හරිද දැන් හරිද හුරු අත ෆ්‍රී තියාගන්න සිස්ටෝසීල් එක බලද්දී හැමතිස්සෙම දකුණු අත තමයි ඇතුළට දාන්නේ හරිද දකුණු අත තමයි ඇතුළට දාන්නේ එතකොට මේක සෙපරේට් කරන්න ගන්න මේ ඇඟිලි දෙක ලේබියා මේජර් ඒවා සෙපරේට් කරන්න මේ ඇඟිලි දෙක හරිද මෙහෙම කරලා මේක ඩයලේට් කරගෙන හරිද ලම්ප් එක මෙහෙම තල්ලු කරලා ඇතුළට දානවා හරිද හරි. ඊළඟට මෙන්න මේ ඇඟිලි දෙක අරගෙන මෙන්න මේ පොස්ටීරියර් වෝල් එක තද කරගන්න පොස්ටීරියර් වෝල් එක ඇඟිලි දෙකෙන් තද කරගන්න හරිද 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 හරි. පේෂන්ට කහින්න කියනවා පේෂන්ට කහින්න කියනවා එතකොට පේෂන්ට කහින්න කියනකොට ලම්ප එකක් එනවනම් කොහෙන්ද මේ ලම්ප එක එන්නේ abdomen. ඇබ්ඩොමන් එක තියෙනද ඒ කියන්නේ සිස්ටෝසීල් එකක් ඒ බ්ලඩ් එක තමයි ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ හරිද හරිද හරි. ලම්ප එක එන එක නැවතුණා නම් මොකද්ද ඇවිල්ලා තියෙන්නේ පෝස්ටීරියර් වල. පොස්ටීරියර් වෝල් එකෙන් රෙක්ටෝසීල් එක රෙක්ටම් එක තමයි ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ රෙක්ටෝසීල් එකක් වුණා නම් එක්සැමින් කරන්නේ ළමයි හරිද එතකොට අත් දෙක මාරු වෙන්න ඕන හරිද ඒ කියන්නේ අත් දෙක මාරු වෙන්න ඕන කියන්නේ මෙන්න මේ ඇඟිලි දෙකෙන් තමයි දැන් ඩයලේට් කරන්නේ ලේබියා මයුර පාට් කරලා මෙහෙම කරලා මේ බෝල් එක නවත්ත ගන්නවා හරිද මෙහෙම කරලා උඩින් නවත්ත ගන්නවා පේෂන්ට කහින්න කියනවා දැන් මෙතනින් ලම්ප එක නවනම් මොකද්ද රෙක්ටෝසීල්. රෙක්ටෝසීල් එක හරිද මේ අත අයින් කරාට පස්සේ ලම්ප එක නවනම් සිස්ටෝසීල් එක. ওই දෙකම කරන්න ඕන ළමයිනේ. ওই දෙකම කරන්න ඕන. මේ අපිට කියලා දීපු ස්පීඩ් එකත් එක්ක ඔය මට හිතනවා මට ඔයාලට තේරෙනවනේ මේ කෙනෙක් අපිට කියලා දුන්න ස්පීඩ් එකත් එක්ක රෙක්ටෝසීල් සිස්ටෝසීල් උඩින් යන්නේ. හරිද? මේ ඔන්න ඔහොමයි ටෙක්නික් එක. හරිද? හරිද? හරිද ළමයි? තේරුණාද? ආපහු කියලා දෙන්න ඕනද? තේරුණාද නෑනේ? තේරුණාද? තේරුණ නැත්තේ නෑනේ. හරිද? හරිද ළමයි? හරියයි. ඊළඟට මේ ටික හරි ග්‍රේඩ් ටික හරි components of the prolapse හරිද prolapse එකේ තියෙන පුළුවන් components මොනවද කියලා අයියෝ මේක මැකින් නෑ එපා තමයි මේක මැකින් ඔයාලට කරදරයිද මේක පේන එක නෑ. කොහෙන් ඇදිච්ච එකක්ද මම කොහෙන්ද අපි කියලා දාන්න මේක මේ මෙතනින් ඇදිච්ච එකක් වෙනවා හරි හරිද ඊළඟට components of prolapse ඒ කියන්නේ ඔය prolapse එකේ පල්ලෙහාට ගැලවෙන එකේ මොනවද තියෙන්න පුළුවන් කියලා එකක් තමයි uterine descent එක්ක uterus එක පහළට එන්න පුළුවන් එහෙම නැත්නම් descent of the anterior vaginal wall with the underlying bladder හරිද ඒ කියන්නේ anterior vaginal wall එක ගලවගෙන එන්න පුළුවන් bladder එකත් එක්ක ඒක කියන cystocele කියලා ඔයාලා දැන් මේක දන්නවනේ ළමයි හරිද හරිද ඊළඟට descent of the posterior vaginal wall with the underlying rectum ඒකට කියනවා rectocele කියලා. හරිද?
එතකොට රෙක්ටෝසීල් එකටයි සිස්ටෝසීල් එකටයි දෙකම චෙක් කරලා මොකක්වත් නැතුව උඩින් ගලවගෙන යනවා නම් අන්ට ඒකට කියනවා එන්ටරෝසීල් කියලා. එන්ටරෝසීල් කියන්නේ ළමයි හරිද? මම එන්ටරෝසීල් එක පස්සේ කියලා දෙන්න හිටියේ. ඒ කියන්නේ පොස්ටීරියර් වෝල් එකට අපි මේ පොස්ටීරියර් වෝල් එකට අපි මේ අත තිබ්බහම එන්නේ නැත්නම් ඒක රෙක්ටෝසීල් එකන්නේ. හරිද? පොස්ටීරියර් වෝල් එකට අත තියලා තද කරගෙන කහින්න කිව්වහම එන්නේ නැත්නම් ඒක රෙක්ටෝසීල් එකන්නේ. හරිද? හරි. හරිද? ඒත් ගලවගෙන උඩින් එනවනම් පොස්ටීරියර් වෝල් එකෙන් බල්ජ් එකක් එනවනම් ඒ කියන්නේ ස්මෝල් බවල් තමයි වෙන්නේ. හරිද? ඕකට තමයි එන්ටරෝසීල් කියලා කියන්නේ. හරිද? හරිද? අර සර් අන්තිමටම කියන එන්ටරෝසීල්ද කියලා බලන්න ස්පෙකියුලම් එක දාන්න කියලා. ඒ කියන්නේ ළමයි ස්පෙකියුලම් එක දාලා හරිද? ස්පෙකියුලම් එක දාලා මේ පොස්ටීරියර් වෝල් එක තද කරගෙන ඉදිද්දි ඒත් උඩින්ම ඉහළට එන්න බල්ජ් එකක් එනවා නම් ඒ කියන්නේ ස්මෝල් බවල් නුත් එන්න පටන් අරන්. හරිද? හරිද? හරියි. ඔන්න ඕකට තමයි එන්ටරෝසීල් කියලා කියන්නේ. අයියේ මේ එකපාර මේ ඇන්ටීරියර් වෝල් පොස්ටීරියර් වෝල් දෙකේම ඩිසයින්ස් එන්න පුළුවන්ද? පුළුවන්. ඕන තරම් ඉන්න ඕක හරි සිම්පල් හොයාගන්නේ කොයින් එක. හරිද? නිකමට ඕන ආච්චි කෙනෙක් ගහලා බලන්න සමහරට ඇන්ටීරියර් වෝල් පොස්ටීරියර් වෝල් දෙකම ඇවිල්ලා තියෙන පුළුවන්. හරිද ළමයි? හරිද? හරි. ඊළඟට components of prolapse එකේ ඒ ටික කතා කරා. ඊළඟට මොනවද patient symptoms තියෙන්නේ? එකක් තමයි ළමයි patient බල්වා එකේ lump එකක් තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි feeling of fullness. හරිද? ටිකක් තද ගතියක් දැනෙන්න පුළුවන්. ටිකක් fullness එකක් දැනෙන්න පුළුවන් in the vagina and dragging sensation in the perineum. හරිද? perineum එකේ dragging sensation එක මොකක් හරි ඇතිලිලා යන වගේ sensation එකක් patient ලට එන්න පුළුවන්. අනිත් එක තමයි ළමයි ඔහොම lump එකක් තියෙද්දී patient ලා present වෙලා කියන්න පුළුවන් sexual intercourse එක ටිකක් අමාරුයි කියලා. හරිද? sexual intercourse එක ටිකක් අමාරුයි කියලා patient ලා present වෙන්න පුළුවන්. අනිත් එක තමයි patient ලාට dyspareunia එකක් එක්ක. හරිද? dyspareunia එකක් backache එකක් එක්ක මේ patient ලා present වෙන්න පුළුවන්. හරිද? හරියි. ඊළඟට සිස්ටෝසීල් එකක් ආවොතින් හරිද? සිස්ටෝසීල් එකක් ආවොතින් එහෙම නැත්නම් මේ පෙල්වික් මෑස් එකක් ඇවිල්ලා මෑස් එක ටිකක් ලොකු එකක් වෙලා ඒක ඔබ්ස්ට්‍රක්ට් කරගෙන ඉන්නවනම් හරිද? patient ලට difficult to initiate voiding of urine. හරිද? ඒ කියන්නේ patient ලට urine void කරන එක පටන් ගන්න එක අමාරු වෙන්න පුළුවන්. හරිද? urine void කරන එක පටන් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඊළඟට feeling of incomplete voiding. හරිද? සමහරවිට patient ලට feel වෙන්න පුළුවන් void කරලා ඉවරයක් නෑ වගේ. මොකද සිස්ටෝසීල් එක ඇතුලේ තව urine ඉතුරු වෙලා තියෙනවා. හරිද? ඊළඟට සමහර patient ලට හිතෙන්න පුළුවන් need to digitate. ඒ කියන්නේ ළමයි සමහර patient ලට click වෙන්න පුළුවන් ඇඟිල්ල දාලා මේ ඕක තද කරාට පස්සේ නිකන් micturition start කරන්න ඇඟිල්ල දාලා තද කරන්න ඕන, lump එක ඇතුලට තල්ලු කරන්න ඕන. ඔය වගේ unpleasant sensations patient ලට එන්න පුළුවන් urine micturition start කරන්න. ඊළඟට urgency. හරිද? ඒ කියන්නේ patient කෙනෙකුට urgency වෙන්න පුළුවන්. අනිත් එක තමයි recurrent urinary tract infections patient ලට එන්න පුළුවන්. හරිද? හරිද? හරියි. එතකොට ඔන්න ඔය features MCQ වල අහනවා ළමයි. ඒවට මේව කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට bowel symptoms. bowel symptoms කියන්නේ ළමයි patient ලට difficulty in emptying the bowel. bowel evacuate කරන්න අමාරු වෙන පුළුවන්. මොකද rectocele එකෙන් ඔය සේරම obstruct වෙලා. එහෙම නැත්නම් enterocele එකෙන් ඔය කතන්දරේ obstruct වෙලා. හරිද? ඒක නිසා patient ලට evacuate කරගන්න අමාරු වෙන්න පුළුවන්. අනිත් එක තමයි ළමයි need to digitate. ඒ කියන්නේ bowel empty කරගන්න නම් ඇඟිල්ල දාලා තද කරන්න යනවා වගේ patient ලට දැනෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ rectum එක evacuate කරන්න signal එක එන්නේ bowel distend වෙන එකෙන්. හරිද? bowel distend වෙන එකෙන්. දැන් distend වෙන්නේ නැහැ මොකද එළියට තියෙන rectocele එකට පිරෙනවා. හරිද? එතකොට patient ඇඟිල්ලෙන් තද කරවතින් bowel open වෙන්න පුළුවන්. එතකොට need urge to digitate කියන එක හරි unpleasant sensation එකක් patient ලට. ඊළඟට need to digitate stress incontinence මේක වෙනම topic එකක් තමයි ඉස්සරහට කියලා දෙන්න.
ස්ට්‍රෙස් ඉන්කොන්ටිනන්ස් කියන්නේ patient කෙනෙකුට හරිද patient කෙනෙකුට ස්ට්‍රෙස් එකක් තියෙනවනම් හරිද ඒ කියන්නේ මේ කොෆ් එකක් හරි සමහරලාට ළමයි ස්කොටින් පොසිෂන් එකකට එන්න බෑ යූරින් පාස් වෙනවා හරිද ඒ කියන්නේ ඔය මේ ස්කොටින් පොසිෂන් එකකට එනකොට මේ යූරින් පාස් වෙනවා කියනකොට හිතාගෙන ළමයි කොච්චර ඉන්කන්ටිනන්ස් එකක් තියෙනවද කියන්නේ යූරින් විත්හෝල්ඩ් කරන්න බෑ හරිද යූරින් අල්ලගෙන ඉන්න බෑ යූරින් පාස් කරන දෙන අර්ජන්සි අල්ලගෙන ඉන්න බෑ හරිද ඒක තමයි යූරින් ඉන්කොන්ටිනන්ස් කියලා කියන්නේ එතකොට මේ පේෂන්ට්ලට ඔය වගේ ෆීචර්ස් තියෙන පුළුවන් මගේ මොක් එක්සෑම් එකේ පේෂන්ට් හම්බුනේ යූරිනරි ඉන්කොන්ටිනන්ස් UV prolapse uterovaginal prolapse එකත් එක්ක UV incontinence අර සර් අන්තිමට කියනවා කැතීටර් එකක් දාලා තියෙන නිසා stress incontinence demonstrate කරන්න බෑ කියලා කැතීටර් එකක් දාලා තියෙන නිසා stress incontinence මෙයා කරන්න බෑ කියලා හරිද ඒ කියන්නේ ඒව තමයි හරි strong steps හරිද ඒ කියන්නේ stress incontinence එක elicit කරන්න strong steps හරිද ඒ කියන්නේ කෙලින්ම ඕක කරන විදිහ ළමයි මම හිමීට කියලා දෙන්න. හරිද? මේ ස්ට්‍රෙස් ඉන්කොන්ටිනන්ස් එක ඩෙමොන්ස්ට්‍රේට් කරන විදිහ පස්සේ කියලා දෙන්න. හරිද? ඊළඟට urgency patient කෙනෙකුට යූරින් නවත්ත හෝල්ඩ් කරගෙන ඉන්න බෑ. එතකොට මේ patient ලට ෆීචර් එකක් තමයි ළමයි toilet mapping. ඒ කියන්නේ කොහේ හරි ගිහුව ගමන් toilet එකක් තියෙන කොතනද කියලා හැමතිස්සෙම map කර කර ඉන්නේ. මොකද මේ patient ලට එන stream එක නවත්ත ගන්න බෑ. හරිද? ඒකට තමයි urgency කියන්නේ. and recurrent urinary tract infections ඒ කියන්නේ සිස්ටෝසීල් එක ඇතුලේ හැමතිස්සෙම residual urine volume එකක් ඉතුරු වෙනවා ඊට පස්සේ recurrent urinary tract infections වලට මේක cause එකක් වෙනවා හරිද ළමයි හරියි ඊළඟට bowel symptoms මොනවද කිව්වම difficulty in emptying the bowel හරිද bowel empty කරන්න difficulty එකක් දැනෙනවා and the need කිව්වනේ symptoms bowel වලත් ළමයි difficult incompetence හරිද සමහරලාට patient කෙනෙකුට incompetence එකක් එන්නත් පුළුවන් ඒ rectum එකකින් urge to defecate නවත්ත ගන්න බැරි වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් fecal soiling කියලා කියනවා ඒ කියන්නේ නින්දෙන් මේවා පාස් වෙන්න පුළුවන් ඔය සිම්ටම්ස් තෝරන්න එනවා ළමයි හරි යුටරෝවැජිනල් ප්‍රොලැප්ස් වල සිම්ටම්ස් තෝරන්න එනවා ඕන වෙනවා ඊළඟට ඩෙකියුබිටස් අල්සර්ස් අර patient ගේ ඔයාලා දැක්කා මේ එළියට ආපු යුටරස් එකේ ඩෙකියුබිටස් අල්සර්ස් තිබුණා අර කළු පාට එකක් දැක්කද ඔව්යි හරිද අර කළු පාට එකත් අල්සර්ස් ඇවිල්ලා තිබුණේ හරිද ඒ කියන්නේ patient කෙනෙක්ගේ දැන් මේ යුටරස් එක තනිකර ෆ්ලෝ එකකට ඇටච් වෙලා හේතු වෙලා තියෙනකොට හරිද ෆ්ලෝ එකකට ඇටච් වෙලා හේතු වෙලා තියෙනකොට ඊළඟට මේ වෙන්නේ ළමයි ප්‍රෙෂර් එකත් එක්ක එතකොට යුටරස් එකේ ප්‍රෙෂර් එක ට්‍රාන්ස්මිට් වෙන එතනට එතකොට මේ ඒරියාස් වලට ප්‍රෙෂර් එක වැඩි ගමත් එක්ක අල්සර්ස් එනවා ළමයි ඒ තැන් වල එතකොට ඩෙකියුබිටස් අල්සර්ස් වල තමයි කේස් එක දැන් හිතන්නකො ළමයි ඕක දැන් ඇතුළේ තිබිච්ච ඕගන් එකක් නේ දැන් ඔක එළියට වැටිලා නිදා ගන්නකොට එහෙම ප්‍රෙෂර් වෙනවනේ ඒකේ ඕගන් එකේ බර වෙනවනේ එතකොට ඕක තමයි ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන් ඒ වගේ ඩෙකියුබිටස් අල්සර්ස් වලට ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන් ඊළඟට සර්වික්ස් එක වටේට එන්න පුළුවන් අනිත් එක තමයි venous congestion ඒ කියන්නේ venous flow එක ඕකේ mainly affect වෙනවා ළමයි හරිද ඒ කියන්නේ ලම්ප් එක එළියට වැටුණාට පස්සේ ඒකේ venous flow එක obstruct වෙනවා එතකොට congestion එනවා venous congestion එනවා මේ ඕගන් එකට එන නියුට්‍රිෂන් එහෙම අඩු වෙනවා එතකොට ඒ වගේ අල්සර්ස් එන්න පුළුවන් නෙක්‍රෝසිස් වෙන්නත් පුළුවන් හරිද ළමයි හරිද හරියි ඊළඟට අල්සර් එක ඩීප් වැදුනොත් ළමයි හරිද ඒකෙන් බ්ලඩ් ස්ටේන් ඩිස්චාර්ජස් එන්න පුළුවන් බ්ලීඩින් එකක් එන්න පුළුවන් නෙක්‍රෝස් වෙලාම යන්නත් පුළුවන් අනිත් එක තමයි infections and bleeding occur if the surgery is performed in the presence of decubitus ulcer හරිද ළමයි ඒක decubitus ulcer එකක් කියන්නේ ළමයි දැන් ischemic වෙච්ච ඒ වගේ ලෝකස් ફોකස් එකක් නේ එතකොට ඒ වගේ පොයින්ට් එකකදී මේ ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් හරිද ඒ වගේ පොයින්ට් එකකදී මේ ඔපරේට් කරොත්
ලොකු රිස්ක් එකක් තියෙනවා ළමයි ඉන්ෆෙක්ෂන් එකක් එන්න. හරිද? ලොකු රිස්ක් එකක් තියෙනවා ඉන්ෆෙක්ෂන් එකක් එන්න. ඔය වගේ පොසිෂන් එකකදී patient එක ට්‍රීට් කරොත් ඒ කියන්නේ decubitus ulcers වලට ඉස්සෙල්ලා ට්‍රීට් කරලා ඉන්න ඕන මේන් සර්ජරි එකට යන්න කලින්. හරිද? මොකද ඉන්ෆෙක්ෂන් රිස්ක් එක වැඩි නිසා. The prolapse should be kept reduced when with the pessary to cause healing of the ulcer. මේවා MCQ ulcer එකක් heal කරන්න නම් කෙලින්ම vaginal pessary. ඒ කියන්නේ ළමයි මෙන්න මේම කේස් එකක්. හරිද? ඒ කියන්නේ දැන් vagina එක මේ වගේ නම් හරිද? මේකට pessary එකක් කියන්නේ නිකන් අර කොන්ඩම් එකක රවුම වගේ දෙයක්. හරිද? ඒක දැම්මට පස්සේ මේක නිකන් plug එක වගේ ගිහිල්ලා තියෙනවා. ඒකෝට දැන් මොකටවත් එන්න ඉඩක් නැහැ. plug එක වගේ වැටලා තියෙනවා. වැදිලා තියෙනවා. හරිද? vaginal pessary එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක් ළමයි. හරිද? කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? මෙන්න මේ වගේ අයිටම් එකක් vaginal pessary එක. මේව දැම්මට පස්සේ පහලට එන්න විදියක් නැතුව හිර වෙලා තියෙනවා ළමයි. හරිද? 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 vaginal pessary එකක් දාලා පහලට එන්න නැතුව තියාගන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි ළමයි estrogen creams may facilitate healing. එතකොට සමහර patient ලට estrogen තියෙන balms වර්ග recommend කරන්න පුළුවන්. මේ post menopausal woman කෙනෙක්ගේ ulcers ඇවිල්ලා තියෙනවා නම් ඒ patient ලට balms වර්ග recommend කරන්න පුළුවන්. ඒ balms වර්ග ගෑවට පස්සේ ළමයි ওই ulcers පට ගාලා heal වෙනවා. හරිද? හරියයි. long case එකේ ඕක කතා කරගන්න පුළුවන් වෙන්න ඕන ළමයි. හරිද? long case එකේ ඕක කතා කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අප විනාඩි 2ක විතර බ්‍රේක් එකක් ගන්න ළමයි. මේ අපි මම ඊළඟට treatment and management කියලා දෙන්න. හරිද? හරියයි.
හරිද? පේෂන් කෙනෙකුට කියනවා ලොකු බරවල් උස්සන්න එපා කියලා. ඊළඟට avoid constipation. පේෂන් කෙනෙකුට කියනවා පුළුවන් තරම් පළතුරු ಜಾති කන්න එහෙම කියලා. ඊළඟට පේෂන් කෙනෙකුට කියනවා pelvic floor exercises. pelvic floor exercises කියන ළමයි මෙන්න මේවා in detail දැනගන්න ඕන මොනවද pelvic floor exercises කියන්නේ කියලා. ඔයාලා ඒවා ලියා ගන්න. pelvic floor exercises කියන ළමයි එකක් තියෙනවා ළමයි patient කෙනෙකුට breathing exercises තියෙනවා. ඒ කියන්නේ patient කෙනෙක් breath hold කරනකොට breath එක hold කරනකොට pelvic muscles හොඳට contract වෙනවා ළමයි. එතකොට patient කෙනෙකුට කියනවා සමහර කෙනෙකුට මේ ඔෆිස් කෙනෙකුට නම් high heels දාන කෙනෙකුට නම් ඔෆිස් යන කෙනෙකුට නම් එයාට කියනවා බස් එකේ එන ගමන් හරි එකපාරටම pelvic muscles contract කරගෙන ඉන්න. ඒ කියන්නේ කෙලින්ම pelvic muscles ඔයාලට හිතලා contract කරන්න පුළුවන් ළමයි. හරිද? voluntarily යටි බඩ contract වෙන විදිහට මේක කරන් ඉන්න. ඒක තප්පර 30ක් විතර අල්ලන් ඉඳලා ඊට පස්සේ රිලැක්ස් වෙන්න අතාරින්න කියලා. හරිද? තප්පර 30ක් විතර අල්ලන් ඉඳලා ඒක රිලැක්ස් වෙන්න අතාරින්න කියලා. ඊළඟට patient ට කියනවා ළමයි හරිද? තව කියනවා මේ ඒ කියන්නේ ඒක දවසකට උදේ හවස සෙට්ස් 12 වගේ කරන්න කියනවා ළමයි. සෙට්ස් 12. ඒ කියන්නේ patient පස්සේ කියන ගමන් උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ pelvic muscles voluntarily contract කරන්න පුළුවන් ළමයි. හරිද? pelvic muscles හිතලා voluntarily contract කරන්න පුළුවන්. ඒක contract කරන් හිටියට පස්සේ patient කියනවා ඕක අතාරින්න කියලා. ඒ කියන්නේ මේ contract කරගෙන එක අතාරින්න කියලා. ඒකට contraction relaxation ඒ වගේ steps ටිකකට patient අරගෙන යනවා. ඊළඟට තව එකක් තියෙනවා vaginal cones කියලා ළමයි. ඒක කරන්නේ vaginal cones කියන්නේ ළමයි ඒක නිකන් අර මේ පාරේ අර තියෙන ළමයි අර මේ පාරේ අර තියෙන්නේ මේ අර පාර අයිනේ අර traffic cones තියෙන අන්න ඒ වගේ cone එක. ඒක vaginal එක ඇතුළට දාලා patient කියනවා ඒක පහයට වැටෙන්න දෙන්නේ නැතුව ඒක තද කරන් ඉන්න කියලා. අන්න ඒක තමයි එක exercise එකක්. ඒකට කියනවා vaginal cones කියලා. ඊළඟට විදියක් තියෙනවා ළමයි. ඊළඟට විදියක් තියෙනවා ඒක වෙන්නේ මෙන්න මෙහෙම සීන් එකක්. හරිද? yoga exercises වර්ග තියෙනවා. yoga exercises වල patient yoga mat එක කරන්න දෙන exercises තමයි ඒව තියෙන්නේ. yoga mat එක තමයි patient exercises කරන්න කියන්නේ. එතකොට yoga කරාට පස්සේ හරිද? yoga වල ඒ target exercises කරාට පස්සේ patient පුළුවන් වෙනවා ළමයි ඒ මේ pelvic floor muscles strength කරගන්න. හරිද? ඒ කියන්නේ yoga එකේ ස්පෙෂලි ටාගට් කරනවා pelvic floor muscle එක strength කරන්න. මේ තියෙන ළමයි හරිද? මෙන්න මේවා තමයි pelvic floor strengthening exercises. මෙන්න මේවා තමයි yoga වල කරන exercises. හරිද? ඊළඟට මේක exercises කරන ඒවා හරිද? trained කෙනෙක් තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ ළමයි අර vaginal weights කියන්නේ vaginal cone එකක් කියන මෙන්න මේ වගේ කතන්දරයක්. හරිද? ඒ කියන්නේ මේකට weights දාන්න පුළුවන්. හරිද? මේ rings වලින් weights දාන්න පුළුවන්. මේ cone එක පහළට වැටෙන්නේ නැති වෙන්න hold කරන් ඉන්න කියලා. මේ බර දාන්න පුළුවන්. බර එන්න වැඩි වෙන විදිහට. ඒක එතකොට pelvic ball එක strength වෙනවා. හරිද? හරිද? ඊළඟට insertion of a pessary is the first line treatment. First line treatment ඇහුවොතින් pessary එකක් දානවා ළමයි. pessary එකක් කියන එක මම ඔයාලට කියලා දුන්නා. මේ pessary එක කියන්නේ අර පොඩි අර කොන්ඩම් එකක වගේ ප්ලාස්ටික් කෑල්ලක් පහළට වැටෙන එක යුටරස් එක පහළට එන එක නවත්තනවා. එකක් තමයි pessary එකක් දාන්න පුළුවන් තමයි එකක් විදියක් තමයි during pregnancy and puerperia. ඒ කියන්නේ pregnancy එකේදී postpartum නුයි වැජයින එක පහළට එන එක නවත්තන්න తాවකාලික solution එකක් විදියට pessary එකක් දාන්න පුළුවන්. If the woman wishes to complete the family soon, ඒ කියන්නේ patient pregnant වෙන්න idea එකක් තියෙනවා නම් ඒ patient ලගේ fertility preserve කරගෙන patient ලට pessary එකක් දාන්න පුළුවන්. If there is a serious uncorrectable medical problem, ඒ කියන්නේ patient පට්ට පට්ටම diabetic. හරිද? එතකොට operation එකක් offer කරන්න තියා හිතා ගන්නවත් බෑ. අන්න ඒ වෙලාවට patient ලට offer කරනවා pessary එකක්. To heal decubitus ulcers prior to surgery. මම ඔයාලට මේ කියලා දුන්නා patient කෙනෙක්ට decubitus ulcers තියෙනවා නම් operate කරන්න කලින් කෙලිම pessary එකක් දාලා uterus එකයි prolapse එක ඇතුලේ තියලා තියෙනවා ඒ ulcers හොඳ වෙන්න. If the woman refuses surgery, කියන්නේ patient කෙනෙක් surgery එක refuse කරනවා නම් surgery එක කරන්න බෑ කියලා patient කෙනෙක් demand කරනවා නම්
වෙන ඔප්ෂන් එකක් නෑ ළමයි කෙලින්ම පෙසරීක තමයි patient offer කරන්න තියෙන්නේ. Pessaries can alleviate most of the symptoms of the prolapse including voiding symptoms. ඒ කියන්නේ ළමයි pessary එකක් දාපු ගමන්ම voiding symptoms ඊළඟට මේ rectal evacuation symptoms bowel ඒවා sexual difficulties ඔය සේරම ළමයි relieve වෙනවා pessary එකක් දාපු ගමන්. හැබැයි MCQ point එකක් ළමයි මේ patient ලගේ කීයටවත් stress incontinence ඒ කියන්නේ කහිද්ද urine පිට වෙන ගතිය ඒව වෙනස් වෙන්නේ නෑ ළමයි. හරිද pressure symptoms ඊළඟට evacuate කරගන්න අමාරු symptoms හරිද ඒවා ගැන ඒවා මේ relieve වෙනවා. හැබැයි urine pass වෙන ඒවා relieve වෙන්නේ නෑ ළමයි. හරිද ළමයි. ඊළඟට මොනවද මේ complications මේවා ඕන ළමයි එකක් තමයි pessary එකක් දිගට දැම්මහම ළමයි එකක් තමයි ළමයි pressure එක නිකම්ම හැලෙනවා. වයස කාචිලට pressure දුන්නාට පස්සේ ඒක pressure එක කොහෙදවත් දන්නේ නැහැ. ඒක උන්දලගේ එක හැලිලා. ඊළඟට patient කෙනා එයාට ඒක හරිම uncomfortable doctor මේ pressure එක තියාගෙන ඉන්න එක එහෙම කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් doctor pruritus එකක් එනවා doctor කියලා වැඩක් නැහැ කියලා. හරිද? ඒ කියන්නේ itching එනවා. ඊළඟට patient කෙනෙක් කියන්න පුළුවන් doctor මේක infect වෙලා infections යන්න පුළුවන්. තව offensive discharges එනවා. doctor වෙනදට වැඩිය අමුතු ගඳක් එනවා වගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ patient pressure එක infect වෙලා. හරිද ළමයි? pessary එක infect වෙලා. Major complications such as incarceration and vaginal fistulae are rare. ඒ කියන්නේ ළමයි සමහර complications එන්න පුළුවන්. pessary එකෙන් සිදුරු හැදෙන්න පුළුවන් vagina එකට rectum එකට plastic දේවල් ළමයි. plastic දේවල්නේ. ඒකට penetrate වෙලා සිදුරු හැදෙන්න පුළුවන්. එතකොට fistula හැදෙන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි ඒ තැන excoriate ඒ කියන්නේ incarcerate වෙන්න පුළුවන්. erode වෙන්න පුළුවන්. pessary එක කියන්නේ plastic දෙයක්. ඕක කාලයක් තිස්සේ ඇතුළේ තියෙනකොට ඒ ප්ලේස් එක erode වෙන්න පුළුවන්. ඊළඟට due to neglected pessaries ඒ කියන්නේ pessary හරියට මාරු කරේ නැත්නම් හරිම රිස්කි ළමයි infections යන්න පුළුවන්. Therefore it is important to change the pessaries regularly once in 3 to 6 months. ඒ කියන්නේ මාස 3න් 3ටවත් ළමයි 6 months එච්චර recommend කරන්නේ නැහැ ළමයි කාලේ වැඩි මාස 3න් 3ටවත් pessary change කරන්න කියලා තමයි patient ලට කියන්නේ. හරිද ළමයි? හරිද surgery එකක් කියන්නේ කොහොමද කියලා එකක් තමයි vaginal hysterectomy and repair surgical options වල ළමයි vaginal hysterectomy and repair කියන option එක මේව කරන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි repair කියන්නේ මෙහෙමයි vagina එකෙන් දැන් hysterectomy vagina එකෙන් vaginally approach ලා uterus එක ගලවලා දානවා. ඊළඟට cystocele එක rectocele එකයි මහලා දානවා. මෙන්න පෙන්නනම් පින්තූරයක් හරිද? cystocele එකයි rectocele එකයි මහලා දානවා. හරිද? මෙන්න මෙහෙම. හරිද ළමයි? මෙන්න මෙහෙම. හරිද ළමයි? rectocele anterior repair. හරිද? හරිද? හරිද ළමයි? කතාව සරලවම කියනවා නම් හරිද? මේ එන බෝල් කියන්නේ කඩාගෙන එන්නේ ඇතුලේ බෝල් එකෙන්නේ. ඒකට සූචර්ස් ටිකක් දාලා හරිද? ඒකේ සූචර්ස් ටිකක් දාලා මේක ගලවගෙන එක පොඩ්ඩක් නවත්තනවා. ඒක තමයි anterior repair. කියන්නේ cystocele එක පැත්තෙන් මේ strength එකක් දෙනවා නම් සූචර්ස් ටිකක් ගාලා ඒක මේ anterior repair. posterior wall එක පැත්තෙන් strength කරනවා නම් සූචර්ස් ටිකක් දාලා ඒකට කියනවා posterior repair කියලා. හරිම සරලයි. හරිද? හරියයි. හරි. ඊළඟට vaginal hysterectomy and repair කරන්න පුළුවන්. It is the first line treatment for women who do not wish to preserve their fertility. ඒ කියන්නේ patient ලට මේ fertility wishes නැත්තම් බය නැතුව vagina එකෙන් මොක් ගලවලා repair කරලා දාන්න පුළුවන්. cystocele එකක් තියෙනවා නම් anterior repair, rectocele එකක් තියෙනවා නම් posterior repair. ඊළඟට vaginal hysterectomy should be combined with anterior cystocele repair or posterior rectocele repair or apical repair. හරිද ළමයි? apical repair කරන්නේ enterocele එකක් එහෙම එනවා නම් උඩින් ගලවගෙන එනවා නම් apical repair, ඉස්සරහා wall එකකින් ගලවගෙන එනවා නම් anterior repair, පිටිපස්සේ wall එකකින් ගලවගෙන එනවා නම් posterior repair. හරිද? හරියයි. ඊළඟට ඔතෙන්දි දැන් ළමයි මේ මනුස්සයාගේ fertility wishes preserve කරන්න බෑනේ. දැන් බලමු
කාට හරි fertility wishes එක්ක surgery එකක් offer කරනවා නම් මොනවද offer කරන්න පුළුවන් කියලා. එතකොට කරන දෙයක් තමයි ළමයි contraindications for uterine preservation include abnormal uterine bleeding, cervical dysplasia or presence of fibroids. ඒ කියන්නේ ළමයි uterus එක preserve කරගෙන කරන surgeries offer කරන්න බෑ ළමයි. ගලවන් එන lump එක ඇතුලේ fibroid තියෙනවා නම්, patient bleeding එකක් complain කරනවා නම්, malignant transformation තියෙනවා නම්. හරිද? ඔය ටික නැත්තම් හරිද ළමයි? patient uterus එක save කරගෙන කරන surgical procedures offer කරන්න පුළුවන්. හරිද? හරියි. හරිද? එතකොට uterine preservation is difficult in the presence of 4th degree prolapse. හරිද? ඒ කියන්නේ uterus එක save කරන එක 4th degree කියන ළමයි set එක මෙලියේ. හරිද? uterus එක ඇතුළට දාලා තියෙන තැන් වලට එල්ලන එකත් හරි අමාරුයි. ඒ කියන්නේ ළමයි දැන් ඔතන වෙන්නේ uterus එක දැන් පහළට වැටිච්ච එක fertility preserve කරන මේක ඇතුළට දාලා ඇතුළෙන් එල්ලගෙන ඉන්න එපා. එල්ලගෙන ඉන්න විදිහට මේවා හදනවා. එල්ලගෙන ඉන්න පුළුවන් විදිහට ස්ලිංග්ස් දාලා එල්ලනවා. එතකොට සෙට් එකම පහළට වැටලා තියෙද්දි මේක හරිම ඩිෆිකල්ට් ළමයි. මේක උස්සලා හරි තැන තියලා එල්ලගෙන ඉන්න හදනගෙන හරිම ඩිෆිකල්ට්. හරි. බැරි නෑ හැබැයි ඩිෆිකල්ට්. හරිද? ඊළඟට uterine preservation is indicated only if the woman wishes to preserve her fertility. හරිද? ඒ කියන්නේ uterine preservation is indicated only if the woman wishes to preserve her fertility. patient මේ preserve කරන්න මේ idea එකක් තියෙනවා නම් විතරයි ওই වගේ ඒවා help කරන්නේ. Manchester repair එක surgical procedure එකක් තමයි Manchester repair කියන්නේ. ඒ කියන්නේ this procedure is recommended for patients with elongated cervix. හරිද? ඒ කියන්නේ ඒක අමතක කරලා ළමයි මේ however difficulties may be occur in future pregnancies. හරිද? එතකොට ළමයි හරිද? elongated cervix කියන්නේ ළමයි හරිද? Manchester repair කියන කියන්නේ මෙහෙම මතක තියාගන්නකො elongated cervix කියන්නේ ළමයි මේ patient ලගේ vaginal wall එක ගොඩාක් දිගයි. හරිද? දිග වැඩි වෙනකොට මොකද වෙන්නේ ළමයි? ළමයි දිග වැඩි වෙනකොට මොකද වෙන්නේ? vaginal wall එක ගොඩාක් දිගයි. දිග වැඩි වෙනකොට මොකද වෙන්නේ? මෙතනින් wall එකේ defect එකක් ආපු ගමන් ගලවන් වැටෙන්න තියෙන chance එක වැඩි. හරිද? හරිද? ගලවගෙන එන්නේ මේ පැති වලින් ළමයි. සම්පූර්ණයෙන් ගලවගෙන එන්නේ මේ පැති වලින් ඉන්නේ. හරිද? එතකොට මේ පැත්තෙන් තමයි දිග වැඩි වෙන්නේ වැඩි. මේක short නම් ළමයි risk එක අඩුයි ගලවිලා එන්න. හරිද? උඩින් organs පහළට වැටෙන දෙන risk එක අඩුයි. ඒ වුණාට ළමයි මේක fix කරගත්තා කියන්නේ future pregnancies වල හැබැයි problems එන්න පුළුවන්. Due to cervical incompetence and cervical stenosis. ඒ කියන්නේ මේවට ඉතින් strength කරාට පස්සේ මේ එන පාර strength කරාට පස්සේ මේවා stenosis හැදෙන්න පුළුවන්, fibros වල stenosis හැදෙන්න පුළුවන්. අනිත් එක තමයි මේවයි strength එකත් එක්ක pregnancy එක intercourse එක අවුල් යන්න පුළුවන්. හරිද? හරිද? හරියි. sacrohysteropexy කියන්නේ ළමයි ඊළඟ surgical option එක තමයි sacrohysteropexy. ඒ කියන්නේ pexy කියන්නේ ළමයි දාලා එල්ලනවා කියන එක. හරිද? දාලා එල්ලනවා කියන එක තමයි sacrohysteropexy කියන්නේ. ඉන්න මම ඔයාලට පින්තූරයක් පෙන්නන්න පුළුවන් බලන්න. හරිද? මේ තියෙන්නේ මෙන්න මේ වගේ දාලා එල්ලන එක තමයි artificially uterus මේ ball එක අරන් sacrum එකට attach කරනවා. ඒක තමයි sacrohysteropexy කියන්නේ. කෙලින්ම දාලා slings වලින් එල්ල ගන්න එක. හරිද? හරිද? එතකොට ඒක fertility preserve වෙන procedure එකක්. හරිද? මේ වගේ slings දාලා මේක sacrum එකට එල්ලනවා. හරිද? හරි. ඊළඟට sacrohysteropexy එකේදී හරි sacrohysteropexy එකේදී කරන්නේ ඕකට එල්ලන එක. හරි can be done by the vaginal, abdominal or laparoscopic routes. ඔය එල්ලන එල්ලිල්ල ළමයි vaginally කරන්නත් පුළුවන්, abdominally කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් laparoscopically කරන්නත් පුළුවන්. ඊළඟට restore the reinforces uterine support by suspending the uterus from the sacral promontory using type 1 polypropylene mesh.
අර මම ඔයාලට පෙන්නපු අර දැල් වගේ මේ මෙෂ් එකකින් කෙලින්ම යුටරස් එක ඇටච් කරලා ඉල්ලනවා ළමයි මේ සේක්‍රම් එකට. හරිද? දැන් එතකොට උඩින්ම ගැට ගහලා අල්ලන් වගේ ඉන්න නිසා යුටරස් එක පහළට වැටෙන්නේ නෑ ළමයි. හරිද? හරිද ළමයි? එතකොට මේකෙන් වෙන්නේ ළමයි උඩින්ම ගැට ගහලා අල්ලන් ඉන්නකොට නිකන් කොල්ලේ බිල්ලෙන් ඉස්සුවා වගේ. හරිද? එතකොට rest of the vaginal length vagina එකේ length එක මේ අවුලක් වෙන්නේ නෑ. ඊළඟට මේ උඩින්ම උස්සලා උල්ලන් ඉන්නකොට රෙක්ටෝසීල් එන්ටරෝසීල් වලට ඒව ගලවගෙන එන්නේ නෑ. කෙලිම උඩින්ම නිකන් බෙල්ලෙන් උස්සන් ඉන්නවා වගේ මිනිස්සෙක්. හරිද? ඒ කියන්නේ එතකොට එහෙම මෙහෙන් වැටෙන්නේ නෑ. සෙට් එක පිටින්ම ඉස්සිලා තියෙන්නේ. කෙලින්ම ෆන්ඩස් එකේ උඩින්ම අල්ලන් සේක්‍රම් එකට ඇටච් කරලා තියෙනවා. ඕක තමයි සැක්‍රෝ හිස්ටෙරෝප්ලෙක්සි කියන්නේ. හරිද? උඩින්ම දාගෙනකොට ළමයි වෙජයින එක ඇකිලෙන්නෙත් නෑ, කොයිටල් ප්‍රොබ්ලම්ස් එන්නෙත් නෑ. කෙලින්ම ෆුල් ලෙන්ත් එක තියෙනවා මේ වෙජයින එකේ. හරිද? ඒ කියන්නේ ළමයි මෙන්න මෙහෙම තියෙන එකක හරිද මෙන්න මෙහෙම බෝලයක් තියෙන එක කෙලින්ම බෝලේ උඩින්ම අල්ලලා උඩට එල්ලලා තිබ්බහම කෙලින්ම මේව ඇකිලෙන්නේ නෑනේ ළමයි. තේරෙනව නේද? තේරෙනව නේද? තේරෙනව නේද? තේරෙනව නේද? එතකොට මෙහෙන් බ්ලැඩර් එකට කඩන් එන්නත් බෑ, මෙහෙන් රෙක්ටම් එකට කඩන් එන්නත් බෑ. මොකද සෙට් එක පිටින්ම එල්ලිලා තියෙන්නේ. හරිද? හරිද ළමයි? හරියි. ඊළඟට මේකේ ළමයි ඔයාලට මේ වැඩක් දෙන්නකෝ. හරිද? මෙන්න මෙහෙම තව වයසක ආච්චිලට ගන්න ප්‍රොසීඩර් එකක් තියෙනවා. වයසක ආච්චිලට ගන්න ප්‍රොසීඩර් එක. මේ ඒකෙදි කරන්නේ ළමයි හරිද? මේ මෙන්න මෙහෙම එකක් සීන් එකක්. හරිද? කොල්පොප්ලෙක්සි කියලා. හරිද? කොල්පොප්ලෙක්සි කියන්නේ ළමයි කෙලින්ම මෙන්න මේ ටනල් එක මැදින් මහලා දානවා. හරිද? ඒ කියන්නේ sexually inactive patient ලට තමයි මේක කරන්නේ. හරිද? හරිද ළමයි? දැන් එතකොට මේක මැදින් මැහුවට පස්සේ හරිද? ටනල්ස් දෙකක් වෙන විදියට මේක මෙහෙම ටනල්ස් දෙකක් වෙන විදියට හදලා මැදින් මැහුවට පස්සේ යුටරස් එකට පහළට එන්න බෑනේ ළමයි. හරිද? හරිද? හරිද ළමයි? හරියි. එතකොට මේ ඔප්ෂන් එක ඔෆර් කරන්නේ නැහැ කිය වෙන වයසක ආච්චිලට පෙසරියක් දැම්මොත් කොහෙද කියලා මේ හොයාගන්න බැරි. පෙසරියක් දැම්මොත් කොහෙද කියලා හොයාගන්න බැරි. ඊට පස්සේ මේ ඊළඟට sexually inactive surgery එකක් ඔෆර් කරන්න බැරි. vaginal hysterectomy එහෙම කරන්න බැරි. ලේසියෙන් ගොඩ දාගන්න උනාම patient ලට මැදින් මහලා දෙනවා ළමයි. හරිද? ඊට පස්සේ මේ හරි ඉන්ට්‍රස්ටිං ස්ටෝරි එකක් තියෙනවා ළමයි. හරිද? ඒවා රෙකෝඩ් වෙනවා. නෑ මම MC එකේ දැත්තේ ඒක කලියර් අපි කරමු කියන කතාව. හරිද? මේ ළමයි මෙන්න මේ පස්වෙනි MC එක කරමු. urinary incontinence කියලා දෙන්න නැතුව 1 2 3 4 චුට්ටක් අමාරුයි ළමයි. හරිද? urinary incontinence කියලා දෙන්න නැතුව 1 2 3 4 චුට්ටක් අමාරුයි. එතකොට මේ MCQ එක try කරන්න බලන්න ළමයි. කවුරු හරි කමන්නේ. කැමති කෙනෙක් කෙනා try කරන්නකෝ ළමයි. ළමයි ළමයි ඔව් අය මම කරන්නද? හරි කරන්න ඕනේ. 33-year-old with 2 children has second degree uterovaginal prolapse with a cystocele and rectocele. She wishes to conceive soon to complete a family. Best management option එක අහන්නේ.
කන්සියු කියන්නේ ෆර්ටිලිටි විෂස් තියෙනවානේ මෙයාට නේ. ඔව්. මම උත්තරේ කෙලින්ම හිතලා කියන්නද? ඇයි ඇන්ටිරියන් පොස්ටීරියර් රිපෙයාර් වෙන්න බැරි? ඒක කරන්න බැරි දැන් මේ ෆර්ටිලිටි විෂස් තියෙන හින්දානේ. ඔව්. එතකොට කරන්න බෑ ඒක. ඇයි insert ඇන්ටිරියන් පොස්ටීරියර් රිපෙයාර් පර්ලි විෂස් තියෙන නිසා බැරි? එහෙම කරන්න පුළුවන්. ඇන්ටිරියර් රිපෙයාර් එක නිකන් සිස්ටෝසීල් එකට රිපෙයාර් එකක් දෙන එක. ඇන්ටිරියර් රිපෙයාර් කියන්නේ සිස්ටෝසීල් එක විතරක් නම් ගන්න රිපෙයාර් එක. පොස්ටීරියර් රිපෙයාර් කියන්නේ රෙක්ටෝසීල් එක විතරක් නම් ගන්න රිපෙයාර් එක. මෙතන යුටෙරෝ දෙකම කරනවානේ එතකොට මේකේ. මේක යුටෙරෝ කියන්නේ දෙකම. යුටරස් එක තමයි වෙන්නේ ගලවගෙන. හරිද? හරිද? ඊළඟට insertion of ඉගන සිස්ටෝසීල් එක නවත්ත ඇන්ටිරියර් රිපෙයාර් එකෙන් පොස්ටීරියර් රිපෙයාර් එකෙන් රෙක්ටෝසීල් එක නවත්ත ඒ වුණාට යුටරස් එක නවත්තන්න බෑනේ. යුටරස් එක නවනේ පහලට. හරි. හරිද? ඊළඟට පෙසර් එකක් දාන්න කරන්න පුළුවන්. මැන්චෙස්ටර් එක ඒක රෙකමන්ඩ් කරන්නේ ඒක මේ ෆියුචර් ප්‍රෙග්නන්සි වලදී මේව කරන්නේ නෑනේ නේද? කියන්නේ ෆර්ටිලිටි විෂස් තියනවනම් මැන්චෙස්ටර් රිපෙයාර් හා නෑ. නෑ ඒ කියන්නේ ඒක ඩිෆිකල්ටිස් වෙන්න පුළුවන් ෆියුචර් ප්‍රෙග්නන්සිස් වලදී. එහෙමනේ කිව්වෙද? ඔව් හරි. pelvic floor exercises ඒකත් හරිනේ නේද? මේ හැබැයි best බෙස්ට් මැනේජ්මන්ට් නෙමෙයි. the sacrohysteroflexy ඒක laparoscopic ඒක උකට දැන් තෝරගන්න තියෙන සැක්‍රෝහිස්ටරොපෙක්සියද එහෙම නැත්නම් පෙසර් එකද පෙසරීකද කියලා. ওই දෙකෙන් වැඩි ලේසි එක මොකද්ද? ලේසි එක මේක පෙසර් එක. පෙසරී එක. ඊළඟට patient මේ සැක්‍රෝහිස්ටරොපෙක්සි එකට වැඩිය surgical morbidity modality එක අඩුයි. මොකේද? පෙසරී එකේ. පෙසර් එකේ. ඔව්. ඊට පස්සේ අල්සර්ස් එහෙම තියෙනවා නම් ඒවත් හීල් වෙනවා. හරිද? හරි. හරියයි. එතකොට මොකද ඔප්ෂන් එක? පෙසර් එක. හොඳම එකනේ. පෙසරී එක. හරිද? හරිද? මොකද්ද මේකට උත්තරේ? මේක කරන්න කවුද? අරයට ඉමීඩියට් ෆර්ටිලිටි විෂස් තියෙන නිසා පෙසරී එක තමයි හොඳම එක. හරිද? හරියයි. අනිත් එකත් කරන්න බලන්න කවුරු හරි. හරි ලේසි මේක තමයි. මම කියලා දෙන්න. කිසිපුත් කියලා දීපු විදියට මම ඔක අහලා තියෙනවා. හරිද? කරන්න. හරි මලි කරමු. 35-year-old woman හ්ම්. with 2 children has second degree uterine prolapse හ්ම්. with the cystocele and rectocele දෙක and enterocele දෙකුත් තියෙනවා. හ්ම්. And does not wish to conceive soon but wish to retain her fertility. හරියට හරි. හ්ම්. What is the best management option? හ්ම්. එතකොට anterior posterior repair බෑනේ මේ uterovaginal prolapse එක නිසා. හා හා. ප්‍රෙසරි එකක් දාන්න පුළුවන්. මැන්චෙස්ටර් රිපෙයාර් එකත් ගොඩක් රෙකමන්ඩ් කරන්නේ නැහැ පස්සේ
මැන්චෙස්ටර් රිපෙයාර් එකත් ප්‍රෙකමන්ඩ් කරන්න. හා ඒ කියන්නේ ඉලොන්ගේටඩ් සර්වික්ස් ඒ වගේ ප්‍රශ්නයි ප්‍රෙග්නන්සි ගේ ප්‍රශ්න එන නිසා. පෙල්ලික් ෆ්ලෝ එක්සයිස් එස් මැනේජ්මන්ට් කියලා ගණන් නැති වෙයි කියලා හිතනවා. හරියට හරි. සැක්‍රෝ හිස්ටරෝප්ලෙක්සිය එකක් උත් පුළුවන් හැබැයි පුළුවන් හැබැයි හරියට සික්වෙන්ස් එක පුළුවන්. හැබැයි මෙතන පොයින්ට් එක තමයි she does not wish to conceive soon. එතකොට මොකක්ද best option? permanent solution එකක් දෙන එක හොඳයිද නැද්ද මෙයාට? ළඟදී pregnant වෙන idea එකක් නැති නිසා. හොඳයිනේ. හොඳයි. එතකොට මොකක්ද answer? සෙක්‍රෝ හිස්ටරෝප්ලෙක්සි තමයි answer එක. හරිද නම? ඉතුරු ටිකත් පුළුවන් ටික try කරලා බලන්න. හොඳයි ළමයි. ඔය ටිකට ඔය විදිහට වැඩේ කරගෙන යන්න. ඉතුරු ටිකත් වැඩේ shape එකේ කරගෙන යන්න ළමයි. හරිද? හරිද? හරියයි. හරිද ළමයි? මේ මම මේක අද අප්ලෝඩ් කරලා තියන්නම්. හරිද ළමයි? හරිද? හරි. බැරි දෙයක් තිබුණොත් අහන්න එහෙනම් ළමයි. බැරි දෙයක් තිබුණොත් අහන්න. හරිද ළමයි? බැරි දෙයක් තිබුණොත් තේරුණාද කියලා දීපු ටික? ඔව්. හරි අපි එහෙම කරමු ළමයි. මම මේක අප්ලෝඩ් කරලා තියන්නම්. අර කතාව ළමයි. හරිද? ඒක ආච්චි කෙනෙක් හිටියා. හරිද? ඒ ආච්චිට මේක රෙකෝඩ් වෙනවා තමයි. හරි.